හරි එතකොට මේ ඕගොල්ලන්ට දැන් ප්‍රශ්න පත්‍ර අපි සෑහෙන ප්‍රමාණයක් කරලා තියෙන්නේ. ඒ හැම එකකටම අදාළවම ඕගොල්ලන්ට මාකස් ස්කීම් දීලා තියෙන්නේ. මෙතනදී කරන්නේ දැන් ඕගොල්ලන්ට අවසානයේ කරපු MCQ 50න් අපි පළවෙනි 25 ඩිස්කස් කරලා තියෙන්නේ. මේ ඉතුරු 25ට අදාළව මම ඒකෙන් ප්‍රශ්න 10ක් තෝරාගත් ප්‍රශ්න 10ක් අරගෙන මේ විදිහට ඩිස්කස් කරනවා. ඉතින් කවුරු හරි පේපර් එක ලිව්වේ නැත්තම් ලින්ක් එක දාලා තියෙනවා ඕගොල්ලන්ට යට මේ ඒකට අදාළව අතරම ප්‍රශ්න ඉතුරු 25න් 10කට අදාළව ඒ කියන්නේ මම මේ සාකච්ඡා කරන 10ට අදාළ එක විතරයි ඉතින් දාලා තියෙන්නේ. ඒකේ පේපර් එක ලියන්න පුළුවන්. එහෙම නැත්නම් සම්පූර්ණ ෆුල් පේපර් එක ලියන්න ඕන නම් පොඩි මෙසේජ් එකක් දැම්මම ඒක ලියා ගන්න පුළුවන්. ඕන කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ ෆුල් පේපර් වැඩේට ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ ප්‍රශ්න 10 විතරයි ඕගොල්ලන්ට මෙතනදී දාලා තියෙන්නේ. ෆුල් පේපර් එක ලියන්න ඕන නම් ඒක ඕන කෙනෙක් සම්බන්ධ කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ අපහත්. මම මෙතන එතකොට මේ ප්‍රශ්න 10න් අවසානයේ ඉන්නම් ආරම්භයක දක්වා එන්න. හරි. අන්තිම ප්‍රශ්න බැලුවොත් මේ වගේ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. මෙතන දැන් ඕගොල්ලෝ මේක යම් කලින් දැකලා තියෙන ප්‍රශ්නයක් වගේ වෙන්න පුළුවන්. නමුත් මේ කලින් ප්‍රශ්නයක් නෙමෙයි. මේක වෙනස් කරපු ප්‍රශ්නයක්. හරි. මේක අලුතෙන් හදපු ප්‍රශ්නයක් තියෙන මෙතන. මේ තහඩු n ගාණක් එහෙම තියෙනවා. තහඩු කැපිටල් n සංඛ්‍යාවක් තමයි දීලා තියෙන්නේ. මෙතනින් මෙහෙම තහඩු දෙකක් හැර එකක් ධනට සම්බන්ධ කරලා තියෙනවා. ඒතර මෙන්න මේ ඉතුරු අර දෙක බැගින්ම නේවා ඍණට තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. ඔයගොල්ලෝ ප්‍රශ්න පත්‍රයේ ඉතින් හොඳට බලන්න. ඒකේ දාලා තියෙනවා. හරි. හරියටම තියෙනවා. මම මෙතන අදලා තියෙනවා වඩා පැහැදිලිව එතන තියෙනවා. ඉතින් මෙතන අහන්නේ අපි දැන් මේ හැම තහඩු දෙකක් අතරම පරතර සමානයි. මේ එකක් ගත්තොත් එහෙම මේ දෙන්නේ අතර පරතරේ සිම්පල් D. තහඩුවක ශේෂ්ඨ බලය ගත්තොත් එහෙම ඒක කැපිටල් A. දැන් මේක අමාරු කෑල්ලක් නේ. මේ ගාන ඇවිල්ලා අමාරු. හරි. එහෙනම් අපි මේ ගාන හදන්න කලින් මම චූටි කෑල්ලක් වාට වෙනම කරලා ඉන්නවා. අපි චූටි ගණන් කොටසට ගිහිල්ලා බලමු. මේ බලන්න. දැන් මේ වගේ ඔයගොල්ලෝ කලින් පාස් කර ගණන් වලත් කරලා තියෙනවා මේ වගේ අවස්ථාවක්. මේ බලන්න. මේ තහඩු දෙක ධනට සම්බන්ධ වෙලා තියෙනවා. මේ ඇතුලේ තියෙන තහඩු දෙක ඍණට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් මෙයා ඍණට සම්බන්ධ නම් මේ බලන්න මේ තහඩු ඍණ. ඒවා ඍණනේ. ඒතොර මේකත් ඍණ. ඒක ඍණ. මේ ධනට සම්බන්ධ වෙච්ච තහඩුව මොකද වෙන්නේ? එයා ධන විදිහට ආරෝපණය වෙනවා. ඒ තහඩුව ධන. මෙතනත් එහෙනම් මොකද වෙන්නේ? අන්නේ තහඩුව ධන. දැන් දාරිත්‍රක පද්ධතිය තමයි මේ තියෙන්නේ. දාරිත්‍රකයක් කියන්නේ මොකද්ද? මෙන්න මේ වගේ තහඩු දෙකක් තියෙනවා. එක තහඩුවක් ගත්තොත් එයාගේ ආරෝපණය ධන නම් අනිත් තහඩුවේ ආරෝපණය ඍණ. ඒතොර හැම වෙලේම මෙයා ධන කිව්නම් මෙයා ඍණ කිව්. විශාලත්වය අතින් සමානයි. හැබැයි ලකුණෙන් ප්‍රතිවිරුද්ධයි. ඒතොර මේක තමයි දාරිත්‍රකය. දාරිත්‍රකයක් සම්බන්ධයෙන් මම මෙතන වැදගත් දේවල් ඔයගොල්ලන්ට කෙටියෙන් කියන්නම්. දාරිත්‍රකයක් සම්බන්ධයෙන් අපිට දාන්න පුළුවන් සමීකරණ දෙකක් තියෙනවා. එකක් තමයි Q සමානයි CV. Q කියන්නේ මොකද්ද? මෙන්න මේ එක තහඩුවක ආරෝපණය. Q කියන්නේ. C කියන්නේ මොකද්ද? මේ දාරිත්‍රකයේ ධාරිතාව. ළමයි ධාරිතාව කියන එක ඔයගොල්ලෝ නිකන් සාමාන්‍යයෙන් දන්නවා. වතුර ටැංකියක් ගත්තොත් ඒ වතුර ටැංකියේ ධාරිතාව ලීටර් 500යි. එහෙම වුණොත් එයාගේ දාන්න පුළුවන් වතුර ප්‍රමාණය තමයි ඒ ධාරිතාව කියන්නේ. අන්න ඒ වගේ තමයි. ධාරිත්‍රකයක අපි කාර්යභාරය වෙන්නේ ධාරිත්‍රකයක් ගත්තොත් ආරෝපණ ගබඩා කිරීම. ඒතකොට ධාරිත්‍රකේ කොච්චර ප්‍රමාණයක් ආරෝපණ ගබඩා කරන්න පුළුවන්ද? අන්න ඒක තමයි මේකෙන් කියවෙන්නේ. ඒක නිසා C වලින් කියවෙන්නේ ධාරිත්‍රකයේ ධාරිතාව, Q කියන්නේ එක තහඩුවක ආරෝපණය, V කියන්නේ මෙන්න මේ තහඩු දෙක අතරේ බව අන්තරය. ඕක තමයි ධාරිත්‍රකයක් සඳහා සරලම සමීකරණය. තව සමීකරණයක් තියෙනවා. මම මේ පැත්තෙන් දාන්න. මේ ධාරිත්‍රකයක් ගත්තොත් එහෙම මම කියවනේ මේ වගේ තහඩු දෙකකින් හැදලා තියෙන්නේ කියලා. මේ තියෙන එක තහඩුවක්. මෙන්න අනිත් තහඩුව. ඒකට ඕම තමයි ධාරිත්‍රකයක් හැදලා තියෙන්නේ. හරි. මෙන්න මේ තහඩුවට තියෙනවා කැපිටල් A කියලා ශේෂ්ඨඵලයක්. තහඩු දෙක අතර දුර තහඩු දෙක අතර පරතරය සිම්පල් D. අන්න එහෙම වුණාම අපිට මේ ධාරිත්‍රකයට සමීකරණ කියන්න පුළුවන් මේ වගේ. C සමානයි epsilon naught A බෙදීම D කියලා. හරි. මේ epsilon naught කියන කෙනා විතරයි දැන් ඕන විතර දන්නේ නැත්තේ. epsilon naught කියන්නේ මේ ධාරිත්‍රකයේ ඇතුලේ තහඩු දෙක අතර තියෙන්නේ රික්තය හෝ වාතය නම්. සාමාන්‍ය රික්තයේදී නම් තමයි අපි epsilon naught දාන්නේ. වාතයටත් ආසන්නව අවුලක් නැහැ epsilon naught දාන්න පුළුවන්. එහෙම වුණොත් තමයි මේ epsilon naught භාවිත කරන්නේ. අපි හිතමු තහඩු දෙක අතර මේ මාධ්‍යයේ තියෙන්නේ කියන වෙන මොකක් හරි ද්‍රව්‍යයක් කියලා. මේක ඇවිල්ලා වාතය නෙමෙයි. වෙන මොකක් හරි පරිවාරක ද්‍රව්‍යයක්. සාමාන්‍යයෙන් තහඩු දෙක අතර හැම වෙලේම තියෙන්න ඕනේ පරිවාරක ද්‍රව්‍යයක්. මැටි වෙන්න පුළුවන්,
කඩදාසි වෙන්න පුළුවන් පරිවාරක ද්‍රව්‍යයක් වීමයි අවශ්‍ය. එහෙනම් වෙන මොකක් හරි මාධ්‍යයක් තියෙනවා නම් අපි දාන සමීකරණය C = එප්සයිලන් A බෙදීම D. හරි? මේක තියාගෙන සමහරවිට ඔයගොල්ලන්ට ගාන හදන්න බෑ. ගාන හදන්න බෑ. ඕගොල්ලන්ට ඕන වෙන මෙන්න මේක. K = එප්සයිලන් බෙදීම එප්සයිලන් නෝට්. මොකද්ද මේ එප්සයිලන් බෙදීම එප්සයිලන් නෝට් කියන්නේ? සමහරවිට මෙහෙම උනේ. අපි එප්සයිලන් R කියලා දාමු. මම K කියලා දාන්නේ ලේසියට. මේ බලන්න. මොකක් හරි මාත්‍රයක පාරවේද්‍යතාව රික්තේ පාරවේද්‍යතාවයෙන් බෙදුවහම අපි ඒකට කියනවා සාපේක්ෂ පාරවේද්‍යතාව කියලා. මේකට තව විදිහකට කියන්න පුළුවන් පාරවිද්‍යුත් නියතය කියලා. යම් මාත්‍රයක පාරවේද්‍යතාව බෙදීම රික්තේ පාරවේද්‍යතාව. එහෙනම් මේ බලන්න මෙතනින් ඕගොල්ලන්ට මේ එප්සයිලන් කියන පදේ හදාගන්න පුළුවන්. මෙයාව මේ පැත්තට ගුණ කරන්න. එතකොට මොකක්ද වෙන්නේ? එප්සයිලන් R එප්සයිලන් නෝට්. එහෙනම් මෙයාව ලියා ගන්න පුළුවන් මේ විදිහට. එහෙමයි ළමයි මේ අපි මේක එප්සයිලන් R කියන එක සාමාන්‍යයෙන් K කියලා දැම්මම අපිට ලේසි. ඒ නිසා මම මේ K කියලාම දාන්න. හරි. සාමාන්‍ය දාන සංකේතය එප්සයිලන් R. නමුත් මම මෙතන K කියලා දාගන්න පහසු වෙන්න. ඔයගොල්ලන්ට මේක ලියන්න පහසුවට තමයි එහෙම දාගන්නේ. සාමාන්‍ය අංකණීය එප්සයිලන් R අමතක කරන්න එපා. මේ බලන්න K එප්සයිලන් නෝට් එකේ ඒතකොට ලියන්න ඔයගොල්ලන්ට ලේසි. එහෙනම් මෙන්න මෙතෙන්ට ගිහිල්ලා මෙන්න මෙයා උත්තර කරලා ආදේශ කරන්න. K එප්සයිලන් නෝට් A බෙදීම D. හරි. දැන් ඔයගොල්ලන්ට පැහැදිලි. ඊටාම ලේසි. කිසිම මේක අමාරු වන්නේ නෙවෙයි මේ මම කියා දුන්න ටික මම කියන්නේ. දාරිත්‍රිකයක් සඳහා C = එප්සයිලන් නෝට් A බෙදීම D දාන්න පුළුවන්. A කියන්නේ දාරිත්‍රිකයේ තහඩුවක ශේෂ්ඨඵලය. D කියන්නේ තහඩු දෙක අතර පරතරය. එප්සයිලන් නෝට් දාන්නේ මොන වුණානන්ද? තහඩු දෙක අතර රික්තය තියෙනවා. තහඩු දෙක අතර තියෙන්නේ වෙනත් මාධ්‍යයක් නම් ඒ මාධ්‍යයේ සාපේක්ෂ පාරවේද්‍යතාව කියලා නියතයක් තියෙනවා. අපි ඒකට පාරවිද්‍යුත් නියතය කියලා කියනවා. අන්න එයා K නම් අපිට ලියන්න පුළුවන් මේ සමීකරණයම K එප්සයිලන් නෝට් A බෙදීම D කියලා. ඒ නිසා ඔයාලට මේ දෙක මත තියාගත්තා නම් එතන. හරි. normal එප්සයිලන් නෝට් A බෙදීම D වෙනත් මාධ්‍යයක් තියෙනවා නම් K එප්සයිලන් නෝට් A බෙදීම D. K කියන්නේ අදාළ මාධ්‍යයේ පාරවේද්‍යතාව. ඒතර මේ ගානට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය තමයි මම ඔය දුන්නේ. හරි. අමුද්‍රව්‍ය වල කියන්නේ මේ ගානට ඇත්තටම එච්චර දේවල් ඕනෙත් නැහැ. හරි. මේ ගානට නිකන් Q මේ C = එප්සයිලන් නෝට් A බෙදීම D දැනගත්තා නම් ඇති. හැබැයි මම අමුද්‍රව්‍ය ටිකක් දුන්නා ඔයගලන්ට. හරි. ඒවා මොකද පස්සේ ඔයගලන්ට වෙන ගානන් වලදී ඕන වෙන්න පුළුවන් නිසා මතක් කිරීමක් කරේ. මෙතන දැන් අපි ගත්තොත් මේ මම දැන් මේ ගානට දැන් එන්නම්. හරි. මේ හැම තහඩු දෙකක් අතරම පරතරය සිම්පල් D නම් එක තහඩුවක ශේෂ්ඨඵලය A නම්. ඒකට තහඩු අතර හැම වෙලේම ආවරණය වන ශේෂ්ඨඵලය A. එහෙම වුණොත් මේ බලන්න මේ තහඩු දෙක ඍණයට සම්බන්ධයි මේ තහඩු දෙක ධනට සම්බන්ධයි. එහෙමනේ තියෙන්නේ. මම කිව්වා දැන් දාරිත්‍රිකයක් හැදෙන්න නම් මොකද වෙන්න ඕනි? එක තහඩුවක් ධන වෙන්න ඕන අනිත් තහඩුව ඍණ වෙන්න ඕන. ධන ඍණ තහඩුව අතර විතරයි දාරිත්‍රික හැදෙන්නේ. මේ බලන්න. ඍණ සහ ඍණ තහඩු දෙක අතර මෙතන දාරිත්‍රික හැදෙන්නේ නැහැ. මෙතන ධන ඍණ තියෙනවා නම් මෙතන දාරිත්‍රිකයක් හැදෙනවා. මෙතන ධන ඍණ තියෙනවා මෙතන දාරිත්‍රිකයක් හැදෙනවා. දැන් අපි කොහොමද තීරණය කරන්නේ මේක සමාන්තරගතද ශ්‍රේණිගතද කියලා? හරිම ලේසි. හරි. සමාන්තරගතද ශ්‍රේණිගතද කියලා තීරණය කරන්නේ මෙහෙමයි. දැන් උතන ඍණ තහඩු දෙක ගන්න. මම ওই ඍණ තහඩු දෙක මෙහෙම දාගන්නවා. මම මේ ඍණ තහඩු දෙක මෙහෙම දාගන්නවා. අවුලන්නේ කාටවත් මොකක් කියන්න බෑ. අර ඍණ තහඩු දෙක මෙහෙම දාගත්තා. දැන් මොකද වෙන්නේ? ඒ ඍණ තහඩු දෙකට අර ධන තහඩු දෙක අර බලන්න. මේ එක ඍණ තහඩුවකට උඩින් තවත් එක ධන තහඩුවක් තියෙනවා. යට තියෙන ඍණ තහඩුවට යටින් තව ධන තහඩුවක් තියෙනවා. එහෙනම් ඒගොල්ලෝ ගාව තියෙන මේ ධන තහඩු දෙක. දැන් මම මේ ධන තහඩු දෙක මෙහෙම දාගත්තා. කාටවත් මොකක් කියන්න පුළුවන්ද? බෑ. එහෙනම් මේ දෙන්න කොහොමද තියෙන්නේ? සමාන්තරගතව තියෙන්නේ. එතකොට සමාන්තරගත දාරිත්‍රික දෙක සමකෙන් හොයන්නේ කොහොමද? සාමාන්‍යයෙන් දාරිත්‍රික දෙකේ අගයන් වෙනස් නම් C1 C2 කියලා තිබ්බනම් එකයට C සමක සමානයි එකයට C1 දාන එකයට C2 දානවා ශ්‍රේණිගත අවස්ථාවේ. සමාන්තරගතව තිබ්බනම් එකයට C සමක සමානයි C1 දාන C2 කියලා නිකම් එකතු කරන්න පුළුවන්. හරි? එතකොට මේ අවස්ථාවේ දාරිත්‍රික දෙක සමාන්තරගතයි. එහෙනම් නිකම් එකතු කරන්න පුළුවන්. එහෙනම් C සමක සමානයි මොකද වෙන්නේ? 2C. නිකම් එකතු කරන්න පුළුවන් සමාන්තරගත නම් ශ්‍රේණිගතව තියෙනවා නම් අපි හිතමු C1 C2 කියලා. එහෙනම් එකයට C සමක සමානයි එකයට C1 ධන එකයට C2. අන්න ඒක දාලා එකතු කරන්න. මම ඔන්න සමීකරණ දෙක ලියන්න. මේ තියෙන්නේ ශ්‍රේණිගත විට.
ශ්‍රේණිගත නම් කොහොමද සමකය ගන්නෙ? මෙන්න මෙහෙම ධාරිත්‍රක දෙකක් හිතන්න ශ්‍රේණිගතව තියෙනවා කියලා. C1 C2 සමකය ගන්න පුළුවන්. C සමක කොහොමද? එකයට C සමක සමානයි. එකයට C1 ගන්න, එකයට C2. ඔය දෙන්නේ ධාරිත්‍රක දෙකක් ශ්‍රේණිගත නම් සමකය ගන්න සමීකරණය. හරි. ධාරිත්‍රක දෙක සමාන්තර නම් දැන් අපි හිතමු මෙහෙම තියපන් කියලා. C1 C2. එතකොට මොකද වෙන්නේ? මේ වගේ වෙලාවට C සමක නිකම්ම ගන්න පුළුවන්. C1 ගන්න C2. අතරම ගානේ මෙච්චර දේවල් ඕනේ නැහැ. හරි. මම මේ දේවල් දුන්නේ ඕගොල්ලන්ට තව ගානකදී ඕන වෙයි කියලා. හරි. ඒ නිසා මේ දේවල් සටහන් කරගන්න. මේවා තමයි ගණන් වල වැදගත් කරුණු. ආයි ගානකදී ඕන වෙන්න පුළුවන් ඒ දේවල්. හරි. දැන් මේ ගානට අදාළව එන අපි ගානට එමු. හරි. දැන් මම මෙතන පොඩ්ඩක් කියලා ඉන්නම්. එතකොට මේ අවස්ථාවේ මම කිව්වා හැම තහඩු දෙකක් අතරම පරතරය සමානයි. එක තහඩුවක ශේෂ්ඨඵලය A. මේ වෙලාවේ මෙන්න මේ එක ධාරිත්‍රකයක් ගත්තොත් එයාගේ ධාරිතාව ලියන්න පුළුවන් නේ මම කියා දුන්නා C සමානයි epsilon not a බෙදීම D කියලා. මෙතන තියෙන්නේ දැන් මේ බලන්න C C දෙකන්නේ තියෙන්නේ. එහෙනම් මේ අවස්ථාවේ C සමග කියන්නේ කීයද? 2යි C. එහෙනම් මේ වෙලේ උත්තරේ කීයද? 2යි epsilon not a බෙදීම B. මොනවම ලේසි ගානක් කරා. ඇයි ලේසි ගාන කරේ? අපිට අමාරු ගානට යන්න ඕන නිසා. දැන් මම මෙතනින් පස්සේ මම මේ වගේ ගණන් ආයි අරම ඇදලා පෙන්නන්නේ නැහැ මේ වගේ. සමාන්තරගතයිනි කියලා. කොහොමද අපි හොයාගන්නේ මේ බලන්නේ? තහඩු යම් කිසි ප්‍රමාණයක් ඍණට සම්බන්ධ වෙලා තවත් තහඩු යම් කිසි ප්‍රමාණයක් අර වගේ ධනට සම්බන්ධ වෙලා. ඒ කියන්නේ සෙට් එකක් ඍණට එහෙම සම්බන්ධ වෙලා තියෙද්දි තව සෙට් එකක් ධනට සම්බන්ධ වෙලා. ඒවා සමාන්තරගතයි. දැන් හොඳට බලන්න බෑ. ශ්‍රේණිගත අවස්ථාවක් වෙන්න පුළුවන් ඔබ මාරු කරනවා. නමුත් මේ වගේ පොදු ආකාරයක් දැක්කම අපිට තීරණය කරන්න පුළුවන් සමාන්තරගත බව. එහෙනම් මෙතන තියෙන කොයි සංසිද්ධියමනේ මේ බලන්නේ. මේ තහඩු දෙක ගන්න එක තහඩුවක් කර තහඩු දෙක ගන්න ඍණට සම්බන්ධ කරලා. ඉතුරු තහඩු සෙට් එක ධනට සම්බන්ධ කරලා. මම මෙතන නිකන් මේ පළවෙනි දැන් මෙතන ඔහොම තහඩු n ප්‍රමාණයක් තියෙනවා. අපි දන්නේ නැහැ කොච්චර තියෙනවද කියලා. අපි බලමු ධාරිත්‍රක හැදෙන්නේ කවුරු අතරද කියලා. මේ බලන්න. මෙයා ධන. මේ තහඩුව ධන. අරයා මොකද වෙන්නේ? ඍණ. ධන. හරිනේ. මේ පළවෙනි තහඩු හතරවම ගත්තේ. පළවෙනි තහඩු හතර ගත්තාම මේ බලන්නේ මෙතන ධන මෙතන ඍණ. ධාරිත්‍රකයක් හැදෙනවද නැද්ද? හැදෙනවා. ඍණයි අතර ධාරිත්‍රකයක් හැදෙනවද? නැහැ. මෙතන ඍණයි ධනයි හැදෙනවා. එහෙනම් මේ බලන්න පළවෙනි තහඩු හතර ගත්තොත් මේ හතර තුල ධාරිත්‍රක කීයක් තියෙනවද? 2යි. ඊළඟ හතරට විතරක් යන්න. මේ බලන්න මේක ධන මේක ඍණ. ඔයගොල්ලන්ට පේනවා. එහෙනම් මෙතන ධාරිත්‍රක හැදෙනවා. මේක ඍණ නෙමෙයි ඍණට සම්බන්ධ. මෙතන හැදෙනවද? නැහැ. මේක ඍණ මේක ධන. හැදෙනවද? හැදෙනවා. දැන් මෙතන ඔයගොල්ලන්ට පොඩි සම්බන්ධයක් පේනවා. මොකද්ද? සෑම තහඩු හතරකටම ධාරිත්‍රක දෙකක් තියෙනවා. ආයි ඊළඟ කොටස් ටික ගත්තොත් එහෙම මේ ආයි දැන් මෙතන තහඩු හතරයි. ඊට පස්සේ ආයි තහඩු තුනක් එකතු වුණා. ඒ තහඩු තුනේදී ආයි ධාරිත්‍රක දෙකක් ඇඩ් වුණා. ඔය විදිහට ආයි තව කෑල්ලක් ඇඳලා බැලුවොත් ඊළඟ තහඩු තුනේදී තව ධාරිත්‍රක දෙකක් ඇඩ් වෙනවා. මේක හොඳට අවබෝධ කරගන්න. ඇත්තට මේක අමාරු ගානක්. අමාරු ගානක් කියන්නේ ඉස්සල්ලාම එකපාර හදන්න බෑ. එකපාර හදන්න බෑ පොඩ්ඩක් නිකන් පීවර වශයෙන් මේ ගිහලා බලන්න වෙනවා. ඒ කියන්නේ මේක 50 වෙනි ගානට දාලා දෙන්න. එකපාර හදන්න පුළුවන් නම් 50 වෙනි ගානට දෙන්නේ නැහැ. හරි. දැන් ඔන්න මම චුට්ටක් මේක එහාට අරගෙන තව ටිකක් තහඩු ටිකක් වැඩි කරලා යනද ඕගොල්ලන්ට තේරුම් ගන්න පහසු වෙනවා. නැතු ඇත්තට මෙච්චර ගොඩක් අදින්න ඕනේ නැහැ නමුත් මෙහෙම කීපයක් ඇඳලා ඕගොල්ලන්ට මේක වඩාත් තේරුම් ගන්න ඕන නිසා. හරි. දැන් බලන්න මේ තියෙන පළවෙනි තහඩු හතර. හරි. ඒ තහඩු හතර තුල ඕගොල්ලන්ට පේනවා ධාරිත්‍රක දෙකයි. මම මේක ගන්න හැටි පේනවා. ඊට පස්සේ තව තහඩු තුනක් ඇඩ් කරනවා. මොකද වෙන්නේ? තව ධාරිත්‍රක දෙකක් එකතු වෙනවා. තව තහඩු තුනක් එකතු කරනවා. තව ධාරිත්‍රක දෙකක් ඇඩ් වෙනවා. හරි. දැන් ඔයගොල්ලන්ට පේනවා එහෙනම් තහඩු මෙතනින් අර පළවෙනි හතරෙන් පස්සේ තුන ගානේ වැඩි කරගෙන යද්දි අලුතෙන් ධාරිත්‍රක දෙක ගානේ එකතු වෙනවා. අලුතෙන් ධාරිත්‍රක දෙක ගානේ එකතු වෙනවා. මේ බලන්න. දැන් මම මේක පොඩ්ඩක් ලිව්වා මේ වගේ සටහනක් විදිහට. ඉස්සල්ලාම තහඩු හතරක් තිබ්බනේ. මොකද තහඩු හතරක් තියෙන අවස්ථාව තමයි අඩුම අවස්ථාව මෙතන ගන්න පුළුවන් අපිට. හතරක් තියෙද්දි ධාරිත්‍ර කීයක් තිබ්බද? දෙකක් තිබ්බනේ. 1යි 2යි. ඊට පස්සේ තහඩු ගාන මොකද කරේ? තව තුනක් වැඩි කරා. තහඩු තුනක් වැඩි කරපුවාම මොකද උනේ? මුළු තහඩු ගාන 7යි ධාරිත්‍රක 4යි. ඒක ඕගොල්ලන්ට පේනවා මේ 1යි 2යි 3යි 4යි. තව තහඩු තුනක් වැඩි කරොත් මේ 10යි 6යි. මෙතනින් පස්සේ ආයෙ ලියන්න ඕනේ නැහැ.
අපිට ඕන නම් මෙහෙම වැඩි කරගෙන යනකොට මේ බලන්න 4 5 6 7 8 9 10 11 12 13 මෙයා 3 බැගින් වැඩි වෙගෙන යනවා. මෙයාගේ පළවෙනි පදයේ 4. මේ බලන්න මේ පැත්තේ තියෙන දාරිත්‍රික ගණන. එතකොට මොකද වෙන්නේ? 2 4 6 8 දාරිත්‍රික ගණන දෙකෙන් දෙක වැඩි වෙගෙන යනවා. හරි. මේ බලන්න මෙයා පළමු පදේ. මෙයා පළමු පදේ නම් මේ දාරිත්‍රික ගණන හැදෙන්නේ හැම වෙලෙම මේ පදයෙන් ಗುಣ වෙලා 2. දෙකෙන් ಗುಣ වෙනවා අදාළ පදේ. මෙතන දෙවෙනි අවස්ථාවේ මේ තියෙන දෙවෙනි පදේනේ. මේක දෙවෙනි පදේ. ඒතර ඒලායි දාරිත්‍රික ගණන හැදෙන්නේ මේ 4 හැදෙන්නේ 2 දෙකෙන් ಗುಣ වෙලා. දෙවෙනි පදේ දෙකෙන් ಗುಣ වෙලා. හැම වෙලේම අදාළ පදය දෙකෙන් ಗುಣ වෙනවා. මෙතන බලන්න මේ තුන්වෙනි පදේනේ. එතකොට 6 හැදෙන්නේ 2 3ෙන් ಗುಣ වෙලා. ඔයගොල්ලන්ට යම් කිසි රටාවක් පේනවා මේ බලන්න. මේ සෙට් එකේ තියෙන පද ගණන. ඒ කියන්නේ කීවෙනි පදයේද කියන්නේ. සෝරි පද ගණන නෙමෙයි කීවෙනි පදයේද. මේ තියෙන පළවෙනි පදේ. මේ තියෙන දෙවෙනි පදේ. මේ තියෙන තුන්වෙනි පදේ. මේ තියෙන හතරවෙනි පදේ. හැම එකක්ම කීයෙන්ද වැඩි වෙන්නේ? 2කින්. තහඩු දැන් n ගානක් තිබ්බනම් මේ බලන්න මේ මෙතන තියෙන තහඩු ගානනේ. ඒතකොට 4 7 10 13. එහෙනම් තහඩු n ගානක් තිබ්බනම් ඒ කීවෙනි පදයේද? n ගානක් එන්නේ මේ බලන්න මෙතන 7ක් එන්නේ දෙවෙනි පදයේදී. 10ක් එන්නේ තුන්වෙනි පදයේදී. 13ක් එන්නේ හතරවෙනි පදයේදී. මේ ගත්තා එතන හතරවෙනි පදය. එහෙනම් තහඩු n ප්‍රමාණයක් එන්නේ කීවෙනි පදයේදීද? n අන්න සිම්පල් n කියන කෙනා හොයාගත්තා නම් හරි. n සිම්පල් n වන පදේදී මම හිතනවා තහඩු n ගානක් එනවා කියලා. එහෙනම් මම සිම්පල් n හොයාගත්තා නම් හරිනේ. හරි. එහෙනම් මම තීරණය කළා මෙතන කැපිටල් n සම්බන්ධ කරගන්න සිම්පල් n එක්ක n වෙනි පදේදී තමයි කැපිටල් n එන්නේ. මේ බලන්න පළවෙනි පදේදී 4 දෙවෙනි පදේදී 7. මේ බලන්න ඕගොල්ලෝ ඕලෙවල් වලට මේ කියන ගන්න තියෙනවා. සිම්පල් n කියන්නේ එතකොට අදාළ n වෙනි පදේ ඒකට අදාළ අගේ මෙන්න මෙතන කැපිටල් n කියලා ලැබෙනවා. එහෙනම් තහඩු ගණන ගන්න පුළුවන් අපට මේ සිම්පල් n හොයාගත්තා නම් දෙකෙන් ගුණ කරලා. මොකද අපි දැක්කා හැම පදයක්ම දෙකෙන් ගුණ වෙලා තමයි දාරිත්‍රික ගන්න හැදුවේ. එහෙනම් දාරිත්‍රික ගන්න පුළුවන් මේ සිම්පල් n හොයාගත්තා නම් එයා දෙකෙන් ගුණ කරලා. හරි. එහෙනම් මේකට ආදර්ශ කරලා යන්න. ආදර්ශ කරගෙන යන්න බලන්න. අපි තහඩු ගණන කැපිටල් n වෙන අවස්ථාවේ අදාළ පදේ සිම්පල් n කියලා ගත්තා. එහෙනම් ඔන්න tn කියන්නේ කැපිටල් n. ආරම්භක පදේ 4යි. සිම්පල් n ඍණ 1 වතාවක් d කියන්නේ මොකද්ද? පොදු අන්තරය නෙමෙයි. 4 5 7 කීකින් වැඩි වෙලාද? 3යි. 7 8 9 10 කියන්නේ 3කින් වැඩි වෙලා. එහෙනම් දිගටම 3න් වැඩි වෙවි යන්නේ. එහෙනම් මෙතන 3යි. මේක විස්තර බලන්න 3යි න් දින 3. එතකොට මේක එනවා 3යි න් දාන 1. එහෙනම් සිම්පල් n එනවා n ඍණ 1 බෙදීම 3ක්. වැඩේ හරිනේ හරි. සිම්පල් n දෙනවනේ n ඍණ 1 බෙදීම 3ක්. එහෙනම් එයා දෙකකින් ගුණ වුණාම තමයි මෙන්න මෙතන තියෙන දාරිත්‍රික ගාන හැදෙන්නේ. එහෙනම් n ඍණ 1 බෙදීම 3 දෙකකින් ගුණ කරන්න එතනින් අවශ්‍ය දාරිත්‍රික ගාන ලැබෙනවා. හරි. දැන් මම මේ වගේ එකක් ඔයගොල්ලන්ට පෙන්නුවා. තහඩු සෙට් එකක් මේ වගේ රින්නට සම්බන්ධ වෙලා තියෙද්දි තව සෙට් එකක් ගණනට සම්බන්ධ වුණාම සමාන්තරගතයි කියලා. අපිට ලැබිලා තියෙන මුළු දාරිත්‍රික ගණන මෙච්චරයි. එක දාරිත්‍රිකයක ධාරිතාව ලියා ගන්න පුළුවන් කොහොමද? c සමානයි එප්සයිලන් නොට් a බෙදීම d වලින්. ඒක මම කියා දුන්නා. ඒකට හේතුව දැන් මෙතනත් දීලා තියෙනවා තහඩු දෙක අතර පරතරය d තහඩුවක ශේෂ්ත්‍රඵලය a කියලා. ධාරිත්‍රික කොච්චරක් තියෙනවද? මෙච්චරක් තියෙනවා. සමාන්තරගතයි නම් මොකද වෙන්නේ? නිකම් එකතු කරන්න පුළුවන්. එහෙනම් ධාරිත්‍රික මෙච්චර ප්‍රමාණයක් අපි එක ධාරිත්‍රිකයේ ධාරිතාව c නම් ධාරිත්‍රික මෙච්චර ප්‍රමාණයක් එකතු කරපුවාම ඔක්කොගෙම ධාරිතාව කොච්චරයිද? මෙච්චරයි. m ඍණ 1 බෙදීම 3 වතාවක් 2යි c. ඒ නිසා ඔයගොල්ලන්ට දැන් පැහැදිලි සමග ධාරිතාව මේකේ මෙන්න මේ යගේ කියලා. හැබැයි c වලින් කියන්න බෑ. ඇයි? අපට c දීලා නැහැනේ. මෙන්න මේව තමයි අපට දීලා තියෙන්නේ. එහෙනම් මෙන්න මේ c වෙනුවට ඔයා අරක ආදේශ කරන්න ඕන. සයිලන්ට් නෝට් එකේදී ඇයි අපි c අදාළ ගාණෙන් ගුණ කරේ? දැන් සමාන්තරගතව ධාරිත්‍රික දෙකක් තිබ්බොත් එකකගේ c නම් උත්තරේ 2යි c. තුනක් තිබ්බොත් 3යි c. හතරක් තිබ්බොත් 4යි c. අන්න ඒ විදිහට තමයි එන්නේ. එහෙනම් මෙච්චරක් තියනවා නම් මෙච්චරයි c. දැන් 49 වෙනි ගාණ කියලා තියෙන්නේ මෙහෙමයි. ඔයගොල්ලෝ ගාණ කරේ නැත්තම් කරලා එන්න හරි. මොකද ගණන් ටික කරන්නේ නැතුව මේක බැලීම එච්චර හොඳ නැහැ. දෙයක් ගන්න පුළුවන්. හැබැයි බලලා ඇවිල්ලා ගණන් ටික Taman තනියම කරලා ඇවිල්ලා මේක බලනවා නම් තමයි හොඳ. වඩා හොඳ. මේක කියන්නේ මෙහෙමයි. දැන් පතුල අපිට දෙක 10 වැඩි කිරීම 10යි. උස 15 වෙච්ච කුට්ටියක් තිරස්ථාන තලයක තියලා මෙන්න මේ ආනතිය තිරසට දරන ආනතිය ටීට වැඩි කරගෙන යනවා.
ඒතර අපි ඉස්සල්ලාම බලන්න ඕනේ මොකද්ද? ගානේ අවස්ථා කීපයක් තියෙනවා. ඒ කියන්නේ සමහර උත්තරවල දීලා තියෙනවා කුට්ටිය පෙරලෙනවා කියලා කලින්. සමහර උත්තරවල දීලා තියෙනවා කුට්ටිය ලිස්සලා පෙරලෙනවා කියලා. ඒතර ආනති දීලා තියෙනවා ලිස්සන්නේ මෙච්චරකදී, පෙරලෙන්නේ මෙච්චරකදී කියලා. එහෙනම් අපි ඉස්සල්ලාම තේරුම් ගන්න ඕනේ මේකේ අපිට ගානේ තැන් දෙකක් හොයාගන්න තියෙනවා. මොනවද තැන් දෙක? මේක ලිස්සනවද මේක පෙරලෙනවද? ඒ කියන්නේ ලිස්සන්නට කලින් මේක පෙරලෙනවද? එහෙම නැත්නම් ලිස්සලා ඉවර වෙලා තවත් ආනතිය වැඩි කරද්දි පෙරලෙනවද? අන්න ඒ කරුණනේ අපි හොයාගන්න ඕනේ ඉස්සල්ලාම බලන්න ලිස්සනවද වෙන්නේ? එහෙම නැත්නම් පෙරලෙනවද? හරි. අපි ඒක තීරණය කරන්න දැන් මෙහෙමයි. පළවෙනි අවස්ථාවේ පෙරලෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? ඒක නම් බලන්න ඕනේ. දැන් මේ වෙලාවේ බලන්න මම මේ අදලා තියෙන්නේ පෙරලෙන්න කලින්. ඒතර මේ තලයේ ආනතිය වැඩි කරගෙන යද්දි බර මේ විදිහට මේ හරිය ක්‍රියා කරනවා. එතකොට අවුලක් නැහැ අභිලම්පති ක්‍රියාවතම තිබිලා. ඒ කියන්නේ මේ වෙලාවේ පෙරලෙන්නේ නැහැ. පෙරලෙන මොහොත පෙරලෙන්න ඕන වෙන අවස්ථාව තමයි මම මේ අදලා තියෙන්නේ. දැන් මේ වෙලාවේ බලන්න මෙන්න මෙම බර මෙන්න මේ ලක්ෂ්‍ය ඔස්සේ ක්‍රියා කරනවා පහළට. හරි මේ ලක්ෂ්‍ය ඔස්සේ කියන්නේ මේ හරියටම මෙන්න මේ පතුලේ එක කෙලවරක් ඔස්සේ තමයි පහළට ක්‍රියා කරන්නේ. ඝර්ෂණ බලය මේ අතර තියෙන මොකද මෙයා පහළට නිස්සන් උසා කරන්නේ. ඒතර මෙතනින් මොකද වෙන්නේ අභිලම්පති ක්‍රියාවම තලයට ලම්බක වැටි වෙනවා. සාමාන්‍යයෙන් අපි මොකක් හරි තලයක මෙහෙම දණ්ඩක් මෙහෙම තිබ්බොත් දණ්ඩක් ඔය වගේ තිබ්බොත් කොහොමද ප්‍රතික්‍රියාව ඇති වෙන්නේ? දණ්ඩට ලම්බකව නෙමෙයි මැත්ස් කරන කට්ටිය නම් මේ හොඳට දන්නවා. තලයට ලම්බකව තමයි මේ වෙලාවේ ප්‍රතික්‍රියාව ඇති වෙන්නේ. අභිලම්පති ක්‍රියාව. එහෙනම් මෙයා දැන් මේක වටේ දැන් මෙතන මෙන්න මේ පෙරලෙනවා නම් පෙරලෙන්නේ කොහොමද? මෙන්න මේ ලක්ෂ්‍ය වටා. මේ ලක්ෂ්‍ය වටා මෙහෙම තමයි පෙරලෙන්නේ. එහෙනම් මම පෙරලෙන මොහොත ඇන්දොත් චුට්ටක් මෙන්න මේ වගේ පෙරලෙන මොහොත. ඇත්තටම මේක නම් දැන් මෙහෙම හිතුවොත් මොකද වෙන්නේ? දැන් නම් අනිවාර්යයෙන් පෙරලෙනවා. ඇයි මෙතනින් ප්‍රතික්‍රියාව මේ පැත්තට ඇති වෙනවා. හරි මේ පැත්තෙන් ප්‍රතික්‍රියාව මේ පැත්තට ඇති වෙනවා. බරේ ක්‍රියාවනේ කවම මෙහෙම යනවා. ඒතර මොකද වෙන්නේ? මේ අතර ගුරුණ ඇවිල්ලා මෙයා පෙරලෙන කොහොමද? නමුත් බරේ ක්‍රියාරේඛාව මේ ලක්ෂ්‍යය පරිින් නැතුව මෙන්න මේ විදිහට තියනවා නම් මේ ලක්ෂ්‍යයට මෙහායි තියනවා නම් අවුලක් නැහැ මේක පෙරලෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ ලක්ෂ්‍යයට හරියට මෙන්න මේ කෙලවරට ආවොත් තමයි එයා පෙරලෙන්න ඕන මෙන්න අවස්ථාවට එන්නේ. බැරි වෙලා හරි තව පොඩ්ඩක් ආනතිය වැඩි කරපුවම මොකද වෙන්නේ මේ බලන්න. බරේ ක්‍රියාරේඛාව මේ ලක්ෂ්‍යයෙන් පිටට යනවා. මේ ලක්ෂ්‍යයෙන් පිටට මෙහෙට ගිහිල්ලා මෙයා අනිත් පැත්තට පෙරලෙනවා. ඕක තමයි සිද්ධ වෙන්නේ. හරි. එහෙනම් මම ඔන්න පෙරලෙන්න ඔන්න මෙන්න අවස්ථාවට ආවා. ඒ අවස්ථාව එදගෙන තමයි මම දැන් ගන්න හදන්නේ. පළවෙනි කැලලට ඒ අවස්ථාව ඕනේ නැහැ. ලිස්සනවද නැද්ද කියලා බලන්න. පෙරලෙන නැති කතාවට ඕනේ නැහෙනි. එහෙනම් අපි ඉස්සෙල්ලා බලනවා ලිස්සනවද නැද්ද කියලා. ඒ කියන්නේ ලිස්සන්නේ කීයෙන්ද? උපරිම සීමාකාරී අවස්ථාවේ සීමාකාරී ඝර්ෂණ බලය යම් අගයක් නම් ඒ අගය ඉක්මවුවොත් තමයි ලිස්සන්න පුළුවන්. පහළට ඒක ඊට වඩා බලයක් දෙන්න ඕනේ. එහෙනම් ඔන්න මම සමීකරණ දානවා මේ තියෙන සීමාකාරී අවස්ථාව කියලා හිතලා. මේ තියෙන ඔන්න ලිස්සන්න ඔන්න මෙන්න අවස්ථාවේ. එහෙනම් ඝර්ෂණ බලය ලියා ගන්න පුළුවන් කොහොමද? F සමානයි μ r වලින්. හැබැයි ඔයා r හොයා ගන්න ඕනේ. මේ r හොයා ගන්න ඕනේ. හරි. මම සීමාකාරී අවස්ථාවේ ඔන්න දෙපැත්තට සමකලිත කරනවා මොකද වෙන්නේ? මේ පැත්තට බලය මේ පැත්තට බලයට සමානයි. මේ පැත්තට එනවා mg කින් සංරචකයක් mg sin θ. මේ පැත්තට එනවා සීමාකාරී ඝර්ෂණ බලය F. එහෙනම් mg sin θ සමානයි F. දැන් F වල ලියන්න පුළුවන් μ r කියලා. ඇයි μ කියන්නේ සීමාකාරී ඝර්ෂණ සංගුණකය. එහෙනම් F ට μ r ආදේශ කළ හැකියි. හරි. දෙවෙනි අවස්ථාවේ තලයට ලම්බකවම බල සමතුලිත කරලා තියෙනවා. හරි. ඒ කියන්නේ මේක චලනය වෙන්නේ නැති නිසා ඔන්න මේ අතට r සමානයි මේ පැත්තට එනවා mg cos θ. එහෙනම් r සමානයි mg cos θ කියලා ලියන්න පුළුවන්. හරි. දැන් ඕනනම් මේක මේ පැත්තට අරගෙන r එහා පැත්තෙන් දාලා ලියන්න පුළුවන්. ඒකට මේ පැත්තේ දෙක එක වගේ නිසා. හරි. සමීකරණ දෙක බෙදන්න. සමීකරණ දෙක බෙදපු ගමන් tan ටික සමානයි මේ පැත්තෙන් r කැපිලා ගිහිල්ලා μ කියලා එනවා. අපට μ ගාගේ දීලා තියෙනවා මූල 3යි කියලා. එහෙනම් කෙලිම මෙතෙන්ට මූල 3යි ආදේශ කරපු ගමන් tan ටික සමානයි මූල 3. මූල 3 කියන්නේ tan 60. එහෙනම් මෙතනින් අපට ලැබෙනවා t ට කියන්නේ අංශක 60යි කියලා. හරි. ඕගොල්ලන් මෙතනින් දැන් ලැබුණේ මොකද්ද කියන්නකෝ? අංශක 60කට ආපුවම තමයි සීමාකාරී අවස්ථාවට එන්නේ. ඊට කලින් ඝර්ෂණ බලය තියෙනවා. හැබැයි ඝර්ෂණ බලය සීමාකාරී යකේට අවිල්ලන්නේ නැහැ. ඊට වඩා ඝර්ෂණ බලය අඩුයි. මෙහෙම දැන් ආනතිය වැඩි කරගෙන යද්දි මොකද වෙන්නේ? පහළට එදෙන බර එන්න වැඩි වෙනවා. අන්න එහෙම ඇවිල්ලා මෙන්න මේ සීමාකාරී අවස්ථාවට එනවා. සීමාකාරී අවස්ථාව කියන්නේ ගානට මේ කරා යන්න ඕනේ නැහැ. හරි. ඒ කියන්නේ මේ මම අරලා තියෙන්නේ මේ රූපයන් දීඝ අවස්ථාවට
සීමාකාරී අවස්ථාවට අපිට බල සමුදු කියන්නේ MG යන්නේ කොහෙන්ද කියලා බල බල ඉන්න ඕනේ නැහැ. MG යන්නේ කොහොමද අරකට ඇතුලේ. ඊට වඩා මෙහෙන් කියනවා අනිවාර්යෙන් පෙරලෙනවා. අපි බැලුවේ ලිස්සනවා නම් කීයද ලිස්සන්න ඕනේ කියලා. ඒ නිසා ඒ රූපේ ඕගොල්ලෝ අර අපි පෙරලෙන අවස්ථාව පොඩ්ඩක් අමතක කරලා තමයි ලිස්සන අවස්ථාව හැදුවේ. උන්න අංශක 60න් තමයි මෙයා ලිස්සන්න පටන් ගන්න. 60 පැන්නෝ ලිස්සන. අපිට මේ කුට්ටියට අදාළව උස පළල කොහොම දීලා තියෙනවා. එහෙනම් මේ සම්පූර්ණ කොටසේ උස සෙන්ටිමීටර් 15යි නම් මේ කුට්ටියේ පතුල සෙන්ටිමීටර් 10 බැගින් එකක් නම් තියෙන්නේ. ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ කොහෙද? හරි මැද්දේ. බාන මම රූපේ ලොකු කරලා ඇඳලා. හරි. ඔයගොල්ලෝ මම මේ රූපෙන් ඊට වෙනම අරන් පෙන්නන්න බාන්න. මෙතන ආනතිය තීරා නම් මෙතන අංශක 90යි. මෙතන 90 රින තීටා. මෙතන 90 රින තීටා නම් මෙතන 90 රින තීටා. එයි ප්‍රතිමුඛ කෝණ. මෙතන අංශක 90යි නම් මෙතන තීටා. ඒකට හේතුව මේක 90 රින තීටා නම් මේක 90යි නම් මේක තීටා. සරල ජ්‍යාමිතිය. දැන් මේක තීටා බව මම පෙන්නුවානේ. හරි. මෙන්න බලන්න. මෙතන මම tan θ කියලා යම් ප්‍රකාශනයක් කරන් තියෙනවා. එතනට මූල තුන ආවේ. මේ තමයි ලිස්සන අවස්ථාව. මෙතනත් මට පේනවා මේ සම්පූර්ණ කොටස සෙන්ටිමීටර් 15යි නම් මෙන්න මේක හරිම කියන්නේ දෙකට බෙදපුවාම ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ හරිමැදනේ. එහෙනම් මේක දෙකට බෙදුවාම මෙන්න මේ කෑල්ල 7.5යි. හරි. මේ උස 7.5යි. මේ සම්පූර්ණ කෑල්ල සෙන්ටිමීටර් 10යි. එහෙනම් මෙන්න මේ කෑල්ල සෙන්ටිමීටර් 5යි. හරිමැදට දෙකෙන් බෙදෙනවා. එහෙනම් මෙතනින් අපිට tan θ ලියා ගන්න පුළුවන් නේ. tan θ කියන්නේ මේ තියෙන පෙරලෙන අවස්ථාවේ. හරි. එහෙනම් tan θ ලියන්න පුළුවන් සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ. පහ බෙදීම 7.5. පහ බෙදීම 7.5 කියන්නේ ඔතන ඔයගොල්ලන්ට බෙදලා බලන්න පුළුවන්. දෙක බෙදීම තුනක් නෙන්නේ. හරි. 2.5න් බෙදුවොත් එහෙම 5ට 2.5 2යි. 7.5ට 2.5 3යි. දැන් මෙතන එනකොට දෙක බෙදීම 3යි. මේක හරියටම බෙදලා ගන්න ඕනේ නැහැ. හරි. ආසන්නම හිතුවත් ඇති. දෙක බෙදීම 3 කියන්නේ බිඳුවට වඩා අඩු වගේක් හිතෙනවා. ඔතන 0.67 කියලා ලියලා තියෙනවා. නමුත් ඕන කෙනෙක්ට තේරෙනවා දෙක ඊට වඩා වැඩි සංඛ්‍යාවකින් බෙදුවොත් 0.0 ගාණක් එන්නේ. මූල තුන කියන්නේ අනිවාර්යයෙන්ම සාමාන්‍යයෙන් මිනිස්සු දන්නා මූල තුන කියන්නේ 1.73 කියලා. එතකොට දැන් මොකද හේතුව? මූල තුන කියන්නේ එක වෙන්න විදිහක් නැහැ ළමයි. එකේ වර්ගමූලය 1යි. ඒතකොට එක පාරක් එක 1යි. එතකොට හතර ගත්තොත් එimhe හතරේ වර්ගමූලය 2යි. එහෙනම් 1 සහ 2 අතර අගයක් වෙන්න ඕනේ මූල තුනේ අගය. ඒකට වඩා වැඩි සාමාන්‍ය 1.7යි 3යි. ඒක 1.7යි 3යි කියලා දැනගත්තේ නැතත් මූල තුනේ අගය උන් දැන් ඕගොල්ලෝ දල වශයෙන් හිතන්න පුළුවන්. එක් වතාවක් එක නම් 1යි. එහෙනම් එකේ වර්ගමූලය 1යි. එතකොට දෙකේ වර්ගය කියන්නේ 4යි. එතකොට හතරේ වර්ගමූලය 2යි නම් මූල තුන දැන් 3 තියෙන්නේ ඒ අතර. එහෙනම් මූල තුන එන්න ඕනි 1.0 ගාණක් වර්ග කරපුවාමයි. මොකද එක වැඩි කියන එක කියන්නේ එකමයි. හැබැයි 3 කියන එක ඊට වඩා වැඩි. එහෙනම් 1.0 ගාණක් වෙන්න ඕනි කියලා ඕලම දල අදහසක් එන්න ඕනි. 7යි 3 කියන එක මතක තියාගන්න ඕනේ නැහැ. හරි. දැන් බලන්න 0.6යි 4ට වඩා 1.7යි 3 වැඩි. දැන් ඔයගොල්ලෝ දන්නවා tan නගයන් කොහොමද වැඩි වෙන්නේ? tan බිඳුව ගත්තොත් බිඳුවයි. tan 3 ගත්තොත් 1යට මූල 3යි. tan 45 ගත්තොත් 1යි. tan 60 ගත්තොත් මූල 3යි. කොහොමද වැඩි වෙන්නේ? සාමාන්‍ය tan 90 අපි අනන්තය කියලා ගන්නවා. හරිද? එතකොට අපිට පේනවා මේ tan වල කෝණය වැඩි වෙගෙන යද්දි මෙන්න මේ ලැබෙන අගය වැඩි වෙගෙන යනවා. මේ බලන්න 0.67ට වඩා 1.73 වැඩි. එහෙනම් මේ වෙලාවේ මෙන්න මේ θීටා කියන කෝණය මෙන්න මේ කෝණයට වඩා වැඩි වෙන්න ඕනේ. හරි? අතන ලැබෙන θීටාට වඩා මෙතන අංශක 60 θීටා සඳහා ලැබුණ අංශක 60 අනිවාර්යෙන් වැඩි වෙන්න ඕනේ. එතකොට අංශක 60 දී තමයි ලිස්සන්නේ. හැබැයි පෙරලෙන්නේ 60ට වඩා අඩු කෝණයකදී. එහෙනම් ලිස්සන්න කලින් මොකද වෙන්නේ? පෙරලෙනවා. ලිස්සනකම් මෙයා ඉන්නේ නැහැ. ඇයි? 60 දී ලිස්සන්නේ. නමුත් පෙරලෙන්න නම් 60කට යන්න ඕනේ නැහැ. 60ට වඩා අඩු කෝණයකදී අපිට මේකෙන් ලැබෙනවා පෙරලීම සිදු වෙනවා කියලා. නිසා ඒ ගාන එහෙම තමයි ගන්න තියෙන්නේ. ඇත්තටම මාරු ගානක්. මේ එකපාරින් කරන්න බෑ. හරි? ඒක තමයි ඕගොල්ලන්ට මේක කරලා ප්‍රැක්ටිස් එකක් තියෙනවා. ප්‍රැක්ටිස් එකක් තිබ්බොත් මේ ගණන් හදන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයා දැන් මේක මේ ඩිස්කෂන් එක බලනවා නම් මේ පේපර් එක කරලා වාට අතරම ඒ ප්‍රශ්න 10 නම් මොකද දාලා තියෙන්නේ 50. එතකොට මේ ඒ 10න් සාමාන්‍ය අඩුම තරමේ 6ක්වත් තියෙනවා නම් හොඳයි. 6ක් 7ක් තියෙනවා නම් හොඳයි. සාමාන්‍ය තීරදරුම මදි කෙනෙක්ට තීරදරුම ලොකුවට නැති කෙනෙක්ට එහෙම ලොකු ලකුණක් ගන්න බැහැ. ඔය අතරම සමහරවිට ලකුණු එකක්වත් ගන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. මේ මම කියන්නේ එහෙම ඕගොල්ලෝ කිසි දෙයකට බය වෙන්න ඕනේ නැහැ. ඒකට හේතුව මේ
ඇවිල්ලා මම ඔය දාලා තියෙන 40ක් 50ක් අතර එන්න පුළුවන් වගේ වනේ. හරි. සාමාන්‍යයෙන් උඩ එන්න පුළුවන් උඩ ප්‍රශ්නයක්. හොඳ ප්‍රශ්න තමයි දාලා තියෙන්නේ. ඉතින් පේපර් එක ළමයි ලේසි ප්‍රශ්න තියෙනවා. කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. මොකද හැම වෙලේම පේපර් එකක් හදන්නේ ළමෙක්ව ඒ කියන්නේ පාස් කරන්න ලකුණක් ලබා ගන්න පුළුවන් විදිහට. හැම වෙලේම අමාරු වෙන්නේ හැම ගානක්ම. ප්‍රශ්න 50න් සාමාන්‍ය ප්‍රශ්න 25ක් කරගන්න පුළුවන්. හරි. ප්‍රශ්න 25ක් කියන්නේ සාමාන්‍ය මූල ප්‍රශ්න ටික සාමාන්‍ය ලේසි. ඒ අතරත් අමාරු ප්‍රශ්න තියෙනවා. නෑ කියලා කියන්නේ නැහැ. හැබැයි අනිවාර්යෙන් ළමයෙක්ට පාස් වෙන්න පුළුවන් විදිහට පේපර් එක හදන්න. ඉතින් මේ අමාරු ගණන් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ A level පේපර් එකේ එකපාරට අහු කරගන්න නැතුව ලේසි ගණන් ටික හදා ගන්න පුළුවන් නම් ඉස්සෙල්ලා පේපර් එක පාස් කරගන්න පුළුවන්. ඒ නිසා හැම විටම කරන්න ඕනේ ඉස්සෙල්ලා පාස් වෙලා ඉන්න ඕනේ. සමහරව පේපර් එක ගත්ත ගමන් සමහර ලාවට මූල ගණන් ටික ටට්ටක් ගාලා ගහගෙන ගිහිල්ලා මේ අර අමාරු ගණන් වල බලාගෙන ඉන්නවා බෑ ගන්නවා. හරි. කියන්නේ මූල ගණන් මම කියන ටට්ටක් ගාලා ගන්නවා කියන උඩින් පල්ලෙන් ගන්නවා. මූල ගණන්. ඒ කියන්නේ අයියෝ මේවා ලේසි නිකි ගහනවා යනවා. හැබැයි එහෙම හිතන්න එපා. සමහර ලාට ඕගොල්ලන්ට අර මුල ඔයා දන්න ගානක් වැරදුනොත් අපරාධයි. ඒ නිසා හැම වෙලේම පේපර් එක කරනවට වඩා පේපර් එක චෙක් කරන්න. කරපු ටික. ඔයාලට සමහරවිට ඔයා කරපු දෙයක්, ඒ කියන්නේ ඔයා දැනගෙන මුල කොටස අපි හිතමු පළවෙනි ප්‍රශ්න 10ක් දෙත් සමහරවිට ඔයාට වැරදීම් සිද්ධ වෙනවා. පළවෙනි ප්‍රශ්න 10 ඇතුලේ වැරදීමක් සිද්ධ වෙනවා නම් ඒක මාර අපරාධයි. ඒකට හේතුව ඒ හරිය තමයි ලේසින් ප්‍රශ්න ටික තියෙන්නේ. ඒ නිසා ඔයා මේකෙන් මම කියන්නේ වැරදි අවබෝධ ගන්න එපා. මම කියන්නේ මුල කොටස් ටිකේ ගොඩ කලාව ගන්න කියලා නෙමෙයි. මුල කොටස් ටික අපි ඉක්මනට කරන්න ඕනේ. හැබැයි මම කියන්නේ මේ මුල කොටස් නැවත නැවත චෙක් කරන්න. අග ප්‍රශ්න කරන ගම මුල කොටස් ආයි පාරක් පොඩ්ඩක් මගදී අවිලා චෙක් කරන්න. එහෙම චෙක් කිරීමෙන් ඔයාට අන්න ඔයා නොදැනුවත්වම ඔයා දන්න ප්‍රශ්නයක්. හැබැයි ඔයාට බැරි වෙලා වැරදිලා. අන්න ඒකම අහු වෙන්න පුළුවන්. ඒ නිසා මම කියන්නේ ඊටාම වැදගත් දෙයක්. පේපර් එක හැම විටම චෙක් කිරීම සිද්ධ කරන්න. ඒ චෙක් කිරීම සිද්ධ කරලා ඔයාට පුළුවන් අර වැරදි දෙයක් තිබ්බොත් ඔයාට බැරි වෙච්ච දෙයක් තිබ්බොත් ආපහු නිවැරදි කරගන්න. නිසා මේ අමාරු ගණන් මම කියන්නේ මේ ගණන් වලට ඕගලන්ට දෙන තුන උපදේශ තමයි මේ ගණන් වලට එකපාර යන්න එපා. ඒ කියන්නේ 40 50 කියන ගණන් 40 සහ 50 අතර තියෙන ගැටලු වලට එකපාර යන්න එපා. ඒවට ඒ කියන්නේ සාමාන්‍ය ටිකක් ඕගොල්ලෝ ප්‍රැක්ටිස් එකක් තියෙන්න ඕනේ ඒවට යන්න නම් හොඳ ප්‍රැක්ටිස් එකක්. මම කියන්නේ සාමාන්‍ය පේපර් එකක් ලියද්දි නෝමල්. හරි. එතකොට ඒ සඳහා ඔයගොල්ලෝ කළ යුත්තේ කලින් පේපර් ලියලා ඒ ප්‍රැක්ටිස් එක ඇති කරගන්න එක. හැබැයි අලුත්ම කෙනෙක් නම් ෆිසික්ස් වලට එහෙම ලොකුවට පේපර් ලියපු කෙනෙක් නෙමෙයි නම් සමහරවිට පේපර් ගොඩක් ලියලා නැහැ සමහරව. පේපර් එකක්වත් ලියලා නැති කට්ටිය ඉන්නවා. සමහරවිට තියරි දැනුමකුත් නැහැ ලොකුවට. තියරිත් මදි. එහෙම කෙනෙක් නම් ඒ තියරිත් පොඩ්ඩක් කවර් කරගන්න ගමන් දැන් අපි එහෙම වැඩසටහනක් කරනවා. තියරිත් පොඩ්ඩක් කවර් කරගන්න ගමන් අර මුල් කොටස් නැවත නැවත හදලා මෙන්න මේ තත්ත්වෙට එන්න. ඒ නිසා මේ තත්ත්වෙට එන්න මේ වයි ගානක් හදන තත්ත්වෙට එන්න ඔයාලට සාමාන්‍යයෙන් තීර ටිකක් හොඳට පුළුවන් වෙන්න ඕනේ. ලොකු තීර දැනුමක් තියෙන්න ඕනේ. මේවෙන් ගන්න පුළුවන් දෙයක් ගන්න. මේවෙන් ගන්න පුළුවන් දෙයක් අරගෙන මේ දෙයින් ඔයා යමක් කියන ගන්න. ඒක තමයි මෙතන කල යුත්තේ. විය යුත්තේ. දැන් ඊගාව ගාන බැලුවොත් එහෙම ඕගොල්ලන්ට තියෙන 8 වෙනි ගාන ඕකේ දාලා තියෙන කේන පෙපරගේ 48 සමාන ස්කන්ධ සහිත ගුඩ අංශුන් එකක් මෙන්න මේ වගේ වෘත්තාකාර පතයක සුමට වෘත්තාකාර පතයක එකිනෙකට ප්‍රතිවිරුද්ධව එක්කෙනෙක් v වලින් යනවා අනිත් එක්කෙනා 2v වලින් ප්‍රක්ෂේප කරනවා. එතකොට මේ ගැටුම් අතර චලිතවලදී මේ වේග වෙනස් වෙන්නේ නැහැලු. ඒ කියන්නේ මෙයා මෙහෙම යවපුවාම මෙයා මෙහෙම ගිහිල්ලා මෙයා මෙහෙම ඇවිල්ලා යම් තැනකදී ගැටෙනවා. එතකොට ගැටෙන කම්ම මෙයා යන්නේ v වලින්. වේගය ප්‍රවේගය වෙනස් වෙනවා. ඒ දිශාව වෙනස් වෙනවා. විශාලත්වය වේගය කියන කෙනා මෙයා ගිහිල්ලා අරයාගේ ආයි ගැටෙන කම්ම වෙනස් වෙන්නේ නැහැ වීමයි. මෙයා මේ පැත්තෙන් ඇවිල්ලා ඔය 2v වලින් ඇවිල්ලා අනිත් එක්කෙනා ආයි ගැටෙන කම්ම 2v. ඒක තමයි මේ කියන්නේ. අංශු දෙක නැවත අපෙන් අහන ඊට පස්සේ මේ අංශු දෙක නැවත මුල් පිහිටුම් වන ඒ දක්වා ළඟා වීමට පෙර ඇති කරගන්නා ප්‍රත්‍යස්ත ගැටුම් සංඛ්‍යාව යටින් එකක් ගහගන්න ප්‍රත්‍යස්ත ගැටුම් සංඛ්‍යාව කියන එක. ප්‍රත්‍යස්ත ගැටුමක් නම් මේ අනිවාර්යෙන් මේක ඔයගොල්ලෝ කරලා තියෙනවා සාමාන්‍ය පන්ති වල කරලා ඇති. දැන් අපි අනිවාර්යෙන් මේක කරා මෙන්න මේ වගේ. සිම්පල් m ස්කන්ධයක් u කියලා වේගෙන් එනවා. මේ ස්කන්ධේ නිශ්චලයි. මේ වැදගත් කරුණ හරි. ගැටුමට පස්සේ මෙයාගේ වේගය v1 කියලා හිතුවොත් ගැටුමට පස්සේ මෙයාගේ වේගය v2 කියලා හිතුවොත්. හරි. මෙන්න මෙතන මෙයාගේ ඇවිල්ලා සිදු කරන්නේ පූර්ණ ප්‍රත්‍යස්ත ගැටුම. පූර්ණ ප්‍රත්‍යස්තයි කියවම මේකේ තේරුම මොකද්ද? ගැටුමේදී චාලක ශක්තිය හානි වෙන්නේ නැහැ. මෙන්න මේ ගැටුමේදී චාලක ශක්තිය සංස්ථිතිකයි. චාලක ශක්තිය හානියක් සිද්ධ වෙන්නේ නැහැ පූර්ණ ප්‍රත්‍යස්තයි. ලෝකේ එහෙම ගැටුම් නැහැ.
හැබැයි අපි ආසන්නව එහෙම ගැටුම් සලකනවා. සාමාන්‍ය වායු අණු දෙකක් අතර ගැටුම් ඒ වගේ කියලා ආසන්නව හිතනවා. එහෙනම් මේ වගේ ගැටුමකදී තමයි වෙන්නේ ප්‍රත්‍යස්තව ගැටෙනවා නම් සමාන ස්කන්ධ දෙකක් මෙන්න මේ විදිහට ප්‍රවේග ගැටුමින් පස්සේ ගුවමාරු වෙනවා. ඒ කියන්නේ මෙයා u වලින් ඇවිල්ලා මේ බිඳුවේ ඉන්න කෙනාගේ හැප්පෙනවනේ. මේ u මෙයා මෙයාට දෙනවා. මෙයාගේ ප්‍රවේගය මෙයා ගන්නවා. ඒ කියන්නේ මෙයා නිශ්චල වෙලා මෙයාව u ප්‍රවේගයෙන් ඉස්සරහට යවනවා. ඔන්න ප්‍රත්‍යස්ත ගැටුමකදී සිද්ධ වෙන දේ ස්කන්ධ සමාන නම්. ස්කන්ධ සමාන වෙනවා. හරි. එහෙනම් ඒක මතක තියාගන්න ස්කන්ධ සමාන ප්‍රත්‍යස්ත ගැටුමකදී මෙන්න මේ ප්‍රවේග ගුවමාරු වීම සිද්ධ වෙනවා. එතකොට මෙයා නිශ්චල වෙලා මෙයා ප්‍රවේගයෙන් ආපු තමයි කරේ. එහෙම නැතු ප්‍රවේගයක් තිබ්බනම් ප්‍රවේගය ඇත්තටම මාරු වෙනවා. ඒක තමයි සිද්ධ වෙන්නේ. හරි. ඒකේතකොට මම කිව්වේ මේ ගානට ඕන වෙන නිසා. හරි. දැන් අපි බලමු. අපි දන්නේ දැන් කොහොමද ප්‍රවේග වෙනස් වෙන්න මෙයා ගැටෙන්නේ කොහේද කියලා. හරි. මේ බලන්න. පළවෙනි අවස්ථාවේ මේ අංශුව මෙහෙට v වලින් යනවානේ. එහෙනම් එයාට මොකද දානවා v සමාන r ඔමේගා. හරි. මේ වෙලාවේ v සමාන r ඔමේගා දැම්මොත් එහෙම අපිට යම් සමීකරණයක් ලැබෙනවා. ඊට පස්සේ එයාට අදාළ ඔමේගා වලින් ගියොත් ඔමේගා කියන්නේ θ බෙදීම t. ඒ කියන්නේ එයා කොච්චර දුරක් ගියාද අන්නේ යම් කාලයක් තුල සිම්පල් t කාලයක් තුල එයා ගියපු ඒ කියන්නේ එයා සිදු කරපු කෝණික විස්ථාපනයේ කාලෙ දුරකම තමයි ඔමේගා ලැබෙන්නේ. මම ඒක ගත්තේ ඇයි හේතුව මට ඕනි මෙයා කොච්චර කෝණයක් යනවද පළවෙනි ගැටුම සිද්ධ වෙන්න ඒ අතරේ මෙයා කොච්චර කෝණයක් යනවද කියලා හොයාගන්න. අපිට පේනවා මේ බලන්න මෙයාගේ වේගය v මෙයාගේ වේගය 2v. එහෙනම් මෙයාගේ වේගය වගේ දෙගුණයක් නේ මෙයාගේ වේගය. අනිවාර්යෙන් මෙයාට වඩා මෙයා වැඩි කෝණික විස්ථාපනයක් සිද්ධ කරනවා. එයා ඊට වඩා වැඩි වේගකින් යනවා. එහෙනම් අනිවාර්යෙන් පළවෙනි ගැටුම මෙන්න මේ වගේ තැනකදී සිද්ධ වෙන්නේ. මෙන්න මේ බලන්නකො මේක. මෙයා v වලින් යවලා මෙයා v වලින් යවුවනම් මොකද වෙන්නේ? දෙන්නම එකම විදියට යන්නේ. එහෙනම් පළවෙනි ගැටුම මෙන්න මේ වගේ තැනකදී සිද්ධ වෙන්න පුළුවන්. හරි. ඒකට ඒක මෙයා යන ප්‍රමාණයම තමයි මෙයා යන්නේ. ඒ කියන්නේ වේග සමාන නිසා වේගයක්. හැබැයි මෙයාගේ වේගය අඩුයි. මෙයාගේ වේගය වැඩි. මෙයා පරිභාගයෙන් සිද්ධ වෙන්නේ සමාන වේග වලින් යවුවනම් මෙයාගේ වේගය වැඩි නිසා මෙන්න මේ වගේ තැනකදී තමයි පළවෙනි ගැටුම සිද්ධ වෙන්නේ. ඊට වඩා මේකට තැනකදී. ඉතින් මම දල වශයෙන් ඕන ලකුණු කරගත්තා මෙන්න මේක තමයි අංක 1 ගැටුම සිදුවන ස්ථානය. එහෙනම් මට මේ θ කෝණේ හොයාගත්තා නම් වැඩි හරියට මම දැන් මේ කෝණේ තමයි පොඩ්ඩක් හොයාගන්න උත්සාහ කරන්නේ. හරි. අපි අහන්නේ මොකද්ද? ප්‍රත්‍යස්ත ගැටුම් සංඛ්‍යාව. හරි. දල වශයෙන් ගන්න පුළුවන්. නමුත් මම පොඩ්ඩක් මෙතන චුට්ටක් පැහැදිලි කරන්න. හරි. දල වශයෙන් ගන්නත් පුළුවන්. ඔබ හිතලා ගන්න පුළුවන්. නමුත් වඩාත් හොඳයි හරියටම දැනගන්න. හරි. මේ අංශුව සඳහා දැම්මොත් 2v සමානයි r ඔමේගා ඩෑෂ්. එයාගේ ඔමේගා ඩෑෂ් කියලා ගන්න එකට හේතුව යම් කාලයක් තුල මෙයා සිදු කරන කෝණීය විස්ථාපනයේ නෙමෙයි මෙයා සිද්ධ කරන්නේ. එකම කාලයක් තුල ගත්තොත් එහෙම කෝණීය විස්ථාපන වෙනස්. වේග වෙනස් නිසා. එහෙනම් එයාට ගත්තොත් එහෙම මම ලිව්වා 2v සමානයි r ඔමේගා ඩෑෂ්. එතනින් ඔමේගා ඩෑෂ් අපට ලැබෙනවා මෙන්න මේ සමීකරණ දෙක ඇසුරින් 2i ඔමේගා කියලා. ඒ හේතුව මෙයාගේ වේගය වගේ අරයාගේ වේගය දෙගුණයක් නම් මෙයාගේ කෝණික ප්‍රවේගය වගේ මෙයාගේ කෝණික ප්‍රවේගය දෙගුණයක්. එහෙනම් මේ බලන්න පළවෙනි කෙනාට අපි කිව්වේ ඔමේගා සමානයි θ බෙදීම t කියලානේ. දෙවෙනි කෙනාට ලියන්නේ ඔමේගා ඩෑෂ් සමානයි ඔමේගා ඩෑෂ් නේ යගේ θ ඩෑෂ් බෙදීම t. ඒක මේ දෙක දැක්කම ඔයගොල්ලන්ට තේරෙනවා අතන අරයා θ තියෙන්නේ. මේ ඔක්කොම ටික ඇසුරින් අපිට ලියා ගන්න පුළුවන් θ ඩෑෂ් කියන්නේ 2i θ කියලා. θ ඩෑෂ් කියන්නේ 2i θ කියලා ලියාගත්තේ කොහොමද? මෙතන මේ බලන්න ඔමේගා ඩෑෂ් කියන්නේ මම ගත්තා 2i ඔමේගා කියලා. ඔමේගා ඩෑෂ් කියන්නේ 2i ඔමේගා. මෙතන ඔමේගා ඩෑෂ් කියලා 2i ඔමේගා දාන්න පුළුවන්. 2i ඔමේගා සමානයි θ බෙදීම t. දැන් මෙතනින් ගෙනල්ලා ඕනනම් ඔමේගා දාන්න පුළුවන්. 2i θ ඩෑෂ් θ බෙදීම t සමානයි θ ඩෑෂ් බෙදීම t. එතකොට මෙතන මේ කැපිලා ගිහලා එනවා θ ඩෑෂ් කියන්නේ 2i θ කියලා. මෙච්චර දේවල් කරන්න ඕනේ නැහැ, දඟලන්න ඕනේ නැහැ, කෙටියට ගන්න පුළුවන්. හැබැයි මේ හැම දෙයක් මම කරන්නේ ඔයගොල්ලන්ට මේක වඩාත් පහසු කරලා පෙන්නන්න. හරි. දැන් බලන්න. පළවෙනි ගැටුම මෙතන සිදු වෙවි. මෙයා මෙතෙන්ද මෙතෙන්ට ඇවිල්ලා. ඒතකොට කේන්ද්‍රයේ මෙන්න මෙච්චර කෝණයක් ආපාදනය කරනවා. දැන් අපිට ලැබුණා θ ඩෑෂ් කියන්නේ 2i θ. ඒතකොට මෙයා θ කෝණයක් ගියා නම් මෙයා ඒ වගේ දෙගුණේ කෝණයක් යනවා. මේක 2i θ. ඒතකොට ගැටුම සිදු කරද්දී බලන්නේ මෙයා මෙච්චරක් ආවා, මෙයා මෙච්චරක් ආවා. මුළු කොටස් දෙක එකතු කීයද? 360යි. එහෙනම් θ දානවා θ ඩෑෂ් කියන්නේ 360යි. θ ඩෑෂ් හොයාගත්ත 2i θ කියලා. 3i θ සමානයි 360යි. එහෙනම් θ කියන අංශික 20යි කියන්නේ
මෙන්න මේ කෝණය අංශක 120යි. මේ කැලලත් 120යි, මේ කැලලත් 120යි. හරි. මේ බලන්න. දැන් මම මේ පළවෙනි කෙනෙම ගත්තේ. මෙයා 120යි, මෙයා 120 ඒවා දෙකයි. දැන් ඊගාවට මෙතන ගැටුම සිදු වුණාට පස්සේ මොකද වෙන්නේ? වේග මාරු වෙනවා. මේ බලන්න. ඒක මේ මම මේ රූපෙ සටහන් කරන්න. මෙයා ආවේ v වලින්නේ. මෙයා v වලින් ආවේ. මෙයා ආවේ 2යි v වලින්. මෙතන ගැටුම සිදු වුණ ගමන් මොකද වෙන්නේ? මම කිව්වා ප්‍රත්‍යස්ත ගැටුමකදී ප්‍රවේග බොහොම මාරු වෙනවා. එහෙනම් මෙයා 2යි v බවට පත් වෙනවා. මෙයා v බවට පත් වෙනවා. ප්‍රතිවිරුද්ධ දිශාවට ආවා. එතකොට මෙයා දැන් v වලින් මේ අතට යද්දි මෙයා 2යි v වලින් මේ පැත්තට එනවා. එහෙනම් මෙතනදී බලන්න මෙන්න මේ වගේ තමයි සිද්ධ වෙන්නේ. ඔන්න පළවෙනි ගැටුමේ මෙයා 2යි t ප්‍රමාණයක් එනවා මේක. එහෙනම් මෙයා එන ප්‍රමාණය ඔන්න ඔච්චර 2යි t වගේ. මෙයා මේ පැත්තට යන්නේ t ප්‍රමාණයක්. ඔන්න මෙයා t ප්‍රමාණයක් මෙහෙට එද්දී මෙයා 2යි t ප්‍රමාණයක් මෙහෙට ගිහිල්ලා. ඕක තමයි සිද්ධ වෙන්නේ. එතකොට දෙවෙනි ගැටුම අංක 2 ගැටුම සිද්ධ වෙන්නේ ඔන්න ඔය වගේ තැනකදී. එතකොට පළවෙනි ගැටුම සිදු වෙන්නේ මේ වගේ තැනකදී. අංක 2 ගැටුම සිදු වෙන්නේ මේ වගේ තැනකදී. දැන් මෙතනින් පස්සේ ආයි ඊගාව ගැටුම සිද්ධ වෙන්නේ කොහොමද? ඔන්න බලන්න පුළුවන් මේ වාගේ. මෙතනින් තායි මොකද වෙන්නේ? ප්‍රවේග මාරු වෙනවනේ. මම ආයි මේක ඉස්සරහට කරන්නම් ඒක. මෙයා ආවේ මෙහි ඉඳන් 2යි වලින් මෙහෙට. ආයි මෙයා මේ පැත්තට v ලබා ගන්නවා. මෙයා මේ පැත්තට 2යි ලබා ගන්නවා. දැන් ආයි මොකද වෙන්නේ? මෙයා ඊට කෝණයක් මෙහෙට එද්දි මම ආයි අවුරුප් එක අඳින්නා ඒක. බලන්න. මෙයා දැන් මෙතන ඉන්නේ. මෙයා ඊට කෝණයක් මෙහෙට එද්දි මෙතනදී තමයි ගැටුම සිද්ධ වෙන්න ඕනේ. මෙයා 2යි ඊට ප්‍රමාණයක් මෙහෙට එනවා. මේක 2යි ඊට. මේක ඊට. හරි. ඔන්න ඉස්සල්ලාම මෙතනදී ගැටුම සිද්ධ වුණා. ඊට පස්සේ පළවෙනි ගැටුම මෙතනදී සිද්ධ වුණා. ඊට පස්සේ අංක 2 දෙවෙනි ගැටුම මෙතනදී සිද්ධ වුණා. තුන්වෙනි ගැටුම මෙතනදී සිද්ධ වෙනවා. හැබැයි අපෙන් අහන්නේ මොකද්ද? මෙම මුල් පිහිටීම වන ඒ දක්වා ළඟා වීමට පෙර ඇති කර ගන්නා ප්‍රත්‍යස්ත ගැටුම් සංඛ්‍යාව. ඒතර මේ ගාන ගැටුම සලකන්න බෑ. ඒකට කලින් ඇති කරගත්ත ගැටුම් ගාන කීයද? 1යි 2යි ගැටුම් 2යි. දැන් මේ ගානේ දාලා තියෙන්නේ මෙහෙමයි. පිස්ටනයක් ආරම්භයේ මෙහෙම තියෙනවා. දැන් මේ පිස්ටනේ තමයි මේ තියෙන්නේ. උඩින් වාත කොටසක් තියෙනවා. හරි. ඉහළ සිදුර විවෘතයි ළමයි. එතකොට සිදුර විවෘතයි නම් එළියේ තියෙන වායුගෝලීය පීඩනයමයි මෙතන පීඩනය. ඊට පස්සේ මේ සිදුර වහලා මෙන්න මේ පිස්ටනේ හෙමින් පහළට ගේනවා. මේ ගානේ වැදගත්ම දේ තියෙන අන්න එතන. ඉලක්ක ගහගන්න මේ සෙමින් පහළට ගෙනියනවා කියන එකට. ඒ නිදහස් කරමින් ඒ සමතුලිත පිහිටීමක් දක්වා සෙමින් නිදහස් කරමින් තමයි මේ සෙමින් නිදහස් කරමින් සමතුලිත පිහිටීමකට ගෙනියනවා කියලා තියෙන්නේ. එහෙනම් හෙමින් ගෙනියනවා කියන එකෙන් ඕගොල්ලන් නිකන් අදහසක් එනවා ලාවට. මොකද්ද? මේකෙදි උෂ්ණත්ව වෙනසක් වෙන්නේ නැහැ. දැන් අපි අත් දෙක හයියෙන් ඇදිලුවොත් මොකද වෙන්නේ? රත් වෙනවා. හැබැයි අත් දෙක මෙහෙම හිමීට මෙහෙම ඇදිලුවා වගේ රත් වීමක් සිද්ධ වෙන්නේ. එහෙනම් මෙතනදී මේ ක්‍රියාවලියේදී ඕගොල්ලන් හිතන්න තියෙන්නේ උෂ්ණත්ව වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැත්තම් වායුවක් සඳහා දාන්න පුළුවන් නියමයක් ඔයගොල්ලන්ට මතක් වෙනවා. මොකද්ද? බොයිල් නියමය. ඉතින් දැන් බලන්න ගානේ හිතපු හැටි. ගානේ මෙන්න මේ පොඩි කෑල්ලක් අල්ලගෙන තමයි හිතුවේ. උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ කියලා හිතලා බොයිල් නියමය දානවා. එහෙම නැතත් ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් මේක ඒ උෂ්ණත්ව කතාව අමතක වෙලා තමයි හිතුවා මේ මොකක්ද නියමයක් දාන්න හිතෙන්න ඕනේ මේකේ වායුවේ අවස්ථා දෙකක් තියෙනවා කියලා පෙන්නලා. හරි? එහෙනම් ඔන්න පළවෙනි අවස්ථාවේ වායුවේ දිග දීලා තියෙනවා කැපිටල් L කියන්නේ සෙන්ටිමීටර් 50යි කියලා මීටර භාගයයි හරස්කට දන්නවනේ. එයි අරය R නම් 5R වර්ගයෙන් හරස්කට ලියා ගන්න පුළුවන්. දෙවෙනි අවස්ථාවේ මොකද වෙන්නේ? එයා පිස්ටනේ පහළට ආවම වායුවේ දිග වෙනස් වෙනවා වායු කොටසේ. සිම්පල් D බවටපත් වෙනවා. එහෙනම් දෙවෙනි අවස්ථාවේ හැබැයි දැන් වායුගෝලීය පීඩනය නෙමෙයි. පීඩනය වෙනස් වෙලා. ඒකට අපිට පීඩනය දන්නේ නැහැ. හැබැයි අපි P කියලා දාගෙන දැන් බොයිල් නියමේ දාන්න පුළුවන් කියලා අදහසක් අපි තුල තියෙනවා. එහෙනම් දාලා බලමු. ඔන්න. P1 V1 සමානයි P2 V2. ආරම්භයේ P0 වායුගෝලීය පීඩනය හරස්කඩ වතාවක් උස එහෙනම් 5R වර්ගයේ වතාවක් L. හරි. දෙවෙනි අවස්ථාවේ මොකද වෙන්නේ? දැන් මේ අතරම 5R වර්ගයේ ලිව්වට වැඩක් නැහැ. මෙතනදී කැපිලා යනවා. නමුත් මම එක ලිව්වා හරි. දෙවෙනි අවස්ථාවේ P2 වතාවක් V2. දෙවෙනි අවස්ථාවේ P ඉන්නේ අපි P කියලා හිතුවා. එහෙනම් P වතාවක් 5R වර්ගයේ D. කොහොමත් 5R වර්ගයේ ලිව්වට වැඩක් නැහැ කැපිලා යනවා. මම මෙතනින් දැන් ඔය P තමයි දන්නේ නැත්තේ. දැන් මට සිම්පල් D තමයි ඕනේ ළමයි. හරි. මේ දෙක කොහොමත් කැපිලා යනවා. ලිව්වට වැඩක් නැහැ අතරම. කැපිටල් L දීලා තියෙනවා. P0 අපි දන්නවා. P0 දීලා තියෙනවා. P දන්නේ නැහැ හැබැයි. එහෙනම් දැන් P ගන්න ක්‍රමයක් බලන්න ඕනේ.
මොකද වෙන්නේ මේ බලන්න ගාන තියෙනවා නිදහස් කරමින් ඒකට සමතුලිතව පැවතිය හැකි පිහිටුමක් දක්වා. එහෙනම් පිස්ටනේ මෙතන ගිහිල්ලා දැන් සමතුලිතව ඉන්නවා. සමතුලිතව දැන් ඕගොල්ලෝ දන්නවා ඔය වගේ අවස්ථාවක දැකලා තියෙනවා. සිරින්ජ් එක සාමාන්‍යයෙන් ඔය සිරින්ජ් අර එහාට මෙහාට කරන කෑල්ල අපට තමයි රඳවන්න පුළුවන්. ඒ කියන්නේ උඩින් වාත කොටස මෙහෙම ඇඟිල්ල තියලා හිර කිරීම. සිරින්ජයක් අමතක කරනවා සාමාන්‍යයෙන්. සිරින්ජ් තමයි ලේසිම ඇත්තටම. ඒකේ නෝමල් තිබ්බොත් අපිට යන විදියට හදන්න පුළුවන්. රබර් එක නිසා හැබැයි යන්නේ නැති වෙනවා. නමුත් උඩින් මෙහෙම අපි අත තියලා වහගත්තොත් අරයා යන්නේ නැති වෙන්න හදන්න පුළුවන් යම් අවස්ථාවක. අන්න ඒ වගේ සිද්ධියක් මේ තියෙන්නේ. එතකොට මේ අවස්ථාවේ දැන් මේ පිස්ටනේ සමතුලිතයි නම් මෙයා මත මොකද වෙන්නේ? බල සමතුලිත කරන්න පුළුවන්. මේ උඩ තියෙන පීඩනය නිසා මෙයා මත මොකද වෙන්නේ? මෙහෙට බලයක් ඇති වෙනවා. කොහොමද ගන්නෙ? පීඩනය වැඩි කරන්න හරස් කළ ශේෂ්ඨ බලය. ඇයි ඒ? මම ඒකත් ඔන්න කියන්නම්. පීඩනය සමානයි බලය බෙදීම ශේෂ්ඨ බලයෙන්. බලය කියන්නේ මොකක්ද? පීඩනය වතාවක් ශේෂ්ඨ බලය. ඒ නිසා මේ ඇතුලේ පීඩනයේ හරස් කළ ශේෂ්ඨ බලයෙන් ගුණ කරොත් ඒ පීඩනය නිසා යෙදෙන බලය ලැබෙනවා. එළියේ තියෙනවා මොකද්ද? වායුගෝලීය පීඩනය. එහෙනම් එයක් මොකද වෙන්නේ? පිස්ටනේ මත පිස්ටනේ පෘෂ්ඨයට ලම්බකව බලයක් ඇති කරනවා. ඊට අමතරව පිස්ටනේ බර පහළට තියෙනවා. අන්න එහෙනම් අපිට P හොයා ගන්න පුළුවන් පිස්ටනේ සමතුලිතතාව සැලකුවා නම් පහළට තියෙනවා mg ඊට අමතරව P වතාවක් 5r වර්ගයේ පීඩනය ඇති කරන බලය පහළින් උඩට තියෙනවා වායුගෝලීය පීඩනය ඇති කරන බලය P නෝට් වතාවක් 5r වර්ගය. දැන් 5r වර්ගයේ මෙතනදී කැපිලා ගියාට මේකෙදි කැපිලා යන්නේ නැහැ. දැන් වැඩි ඉවරයි. මෙතන අපි P නේ දන්නේ නැති කෙනෙක්ට තිබ්බේ. එහෙනම් මේකෙන් P අරගෙන ගිහිල්ලා මේකට ආදේශ කරන්න මෙන්න අපට සමීකරණයක් ලැබෙනවා. දැන් මේකට නිකන් ආදේශ කරලා දාන්න විතරයි තියෙන්නේ ළමයි. මේ ඔක්කොම ටික දීලා තියෙන්නේ. මෙතන තියෙන අවශ්‍ය සියලුම දේවල් දීලා තියෙන්නේ. මේ 5 3යි කියලා ගන්න කියලා තියෙන්නේ. ඒ නිසා කිසිම බාධකයක් නැහැ. ඕගලන්ට ඒක ටික නිකන් සුළු කරලා දාන්න පුළුවන්. දැන් එන්න බලන්න 7 වෙනි ගානට. ඒතකොට 7 වෙනි ගානේ දැන් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. හරි. මම රූප දෙකක් හඳින්න නැතුව එකම රූපෙන් මේක පැහැදිලි කරන්න යන්නේ. මෙන්න මේ වගේ බෝල දෙකක් කියලා කියන්නේ ඝනත්වය රෝ බැගින් වන බෝල දෙකක් පරිවාරක තන්තු දෙකකින්. මේ පරිවාරක වලින් මේක එල්ලන්නේ ඇයි කියලා දැන් ඔයගොල්ලන්ට තේරෙයි. තන්තු දෙකක් මගින් එකම ලක්ෂයකින් එල්වා ඇත්තේ ඒවට සමාන ආරෝපණ ලබා දෙමින්. මේවට ආරෝපණ ලබා දෙන නිසා තමයි මේවා පරිවාරක තන්තු වලින් එල්ලන්නේ. නැත්නම් ඒවට ආරෝපණය වෙනවනේ. හරි. මේ සමතුලිත අවස්ථාවේදී එක් එක් තන්තුව සිරසට තීටා කෝණය බැගින් ආනතයි. බෝල දෙකම ඝනත්වයේ සිග්මා වන ද්‍රවයක ගිල්ලූ විට ඉහත තීටා කෝණය නොවෙනස්ව පවතිනවා. ද්‍රවයේ පාර විදුලි නියතය තමයි අහන්නේ. හරි. දැන් අපි ඉස්සල්ලාම මේ තියෙන්නේ මම ඇඳලා තියෙන වාතයේ තියෙන අවස්ථාවනේ. වාතයේ තියෙන අවස්ථාව ඇඳපුවාම ඒ අවස්ථාවේ මොකද වෙන්නේ? ඔය බල තමයි ලකුණු කරලා තියෙන්නේ. තන්තුවේ ආතතිය තියෙනවා. අදාළ බෝලේ බර තියෙනවා. දැන් සමාන ආරෝපණ දීලා තියෙනවා මොකද වෙන්නේ? ඒව අතර කියන ආරෝපණ සමාන නිසා සමාන ආරෝපණ අතර අනිවාර්යෙන් ඇති වෙන්නේ විකර්ෂණ බල. විජාතිය ආරෝපණ දුන්නා නම් ඕවා ආකර්ෂණය වෙනවා. ඒ නිසා මෙතන දීලා තියෙන්නේ සජාතිය ආරෝපණ ඒ නිසා තමයි විකර්ෂණ බල ඇති වෙන්නේ. හරි. ඔන්න එහෙනම් මම කරපු ටික පැහැදිලි කරන්නම්. මම මේ අවස්ථාව සඳහා සමතුලිතතාවට ප්‍රකාශන ලියලා තියෙන්නේ සිරස් 7ටයි තිරස් 7ටයි. එක බෝලයක් සලකන්න. එක විස්කන්ධයක් සලකුවොත් අපිට පේනවා මෙතන θ නේ. මේ ඒකාන්තර කෝණය හදා ගන්න පුළුවන් මෙතන θ. එහෙනම් t cos θ සමානයි mg කියලා පේනවා සිරස් 7ට. මේ අතට පේනවා t sin θ සමානයි f කියලා. ওই සමීකරණ දෙක බෙදෙනවා. හැම වෙලේම බෙදාදී sin θ බෙදීම cos θ එන්න තමයි බෙදන්නේ. ඒකට හේතුව අපි දන්නවා sin θ බෙදීම cos θ කියන්නේ tan θ කියලා. ඔන්න f බෙදීම mg කියලා ආවා. එතනින් මම මෙහෙම තියන්නත් පුළුවන් නැත්නම් එක්ක කරලා තියන්නත් පුළුවන්. හරි. දැන් ඒක අපට මම ඔක කරේ සාමාන්‍ය මම මේ ළමෙක් කරන ක්‍රමයක කියන්නේ හරිද? ළමෙක් සාමාන්‍යයෙන් දැක ගම ඔය වගේ බල ටික ලකුණු කරලා සමතුලිතතාවට ප්‍රකාශන ටික ලියනවා. හැබැයි දැන් මෙතන අපි බලන්න ගානේ අපෙන් අහන්නේ අදාළ ද්‍රවයේ පාර විද්‍යුත් නියතය. එහෙනම් අපි දැන් බලන්න ඕනේ මේ පාර විද්‍යුත් නියතය සම්බන්ධ වෙන්නේ කොහොමද? කාත් එක්කද? හරි. මේ තියෙන වාතයනේ. ඒතර වාතයේ කිසිසේත්ම අවුලක් නැහැ අපිට නිකම්ම මේ ආරෝපණ දෙක, ඒ කියන්නේ එක ආරෝපණයක් q නම් නිකම්ම සමීකරණ ලියන්න පුළුවන් f සමානයි 1/4 pi epsilon naught q වර්ගයේ බෙදීම r වර්ගයේ කියලා. මේ වාතයේ තියෙද්දි. හැබැයි දැන් ද්‍රවයට දාපුවාම එක දෙයක් වෙනවා මොකද්ද මේ කෝණය වෙනස් වෙන්නේ නැහැ. ඊටම වැදගත්. කෝණය වෙනස් වෙන්නේ නැහැ. එතකොට ඔය විදිහටම ආනතිය ලැබෙනවා. හැබැයි දැන් මේ බලය නිමි තියෙන්න ඕනේ. බලය වෙනස් වෙන්න ඕනේ. ඇයි ඒ? ද්‍රවයට දාපුවම තමයි epsilon naught දාන්න බෑ. ඇයි ඒ ද්‍රවය කියන්නේ වෙන කෙනෙක්. අපි සාමාන්‍යයෙන් රික්තයට තමයි epsilon naught දාන්නේ.
වාතයටත් ආසන්නව මෙයා දාන්න පුළුවන්. අන්න එතකොට අපි දාන්නේ එප්සයිලන් කියලා. හැබැයි අපි දන්නවා එප්සයිලන් r ඔන්න සාපේක්ෂ පාරවේද්‍යතාව එහෙම නැත්නම් පාර විද්‍යුත් නියතය කියන්නේ මොකද්ද? එප්සයිලන් බෙදීම එප්සයිලන් නෝඩ්. මම දැන් මේ කලින් ගානකට කියා දුන්නා. එහෙනම් එප්සයිලන් වලින් මෙතන සමීකරණය ලියලා එප්සයිලන් වෙනුවට ඔයාට දාන්න පුළුවන් එප්සයිලන් r වතාවක් එප්සයිලන් නෝඩ්. එතකොට මෙන්න මේ වගේ එප්සයිලන් r එළියට ඇවිල්ලා මේ ප්‍රකාශනෙන් මෙතන හදා ගන්න පුළුවන්. මේ බලන්න මේ සම්පූර්ණ කැලම නෙමෙයි. එහෙනම් f කියලා දාන්න පුළුවන් මේ කැලම වෙනුවට. එතකොට ඕගලන්ට ලැබෙනවා මෙන්න මෙහෙම එකක්. එතනින් එප්සයිලන් r දැන් අපිට ඕනේ එයාවනේ. මම එන එප්සයිලන් r උත්තර කරගන්නවා. එතකොට මොකද ලැබෙන්නේ? f බෙදීම f ඩෑෂ් කියලා. එහෙනම් එප්සයිලන් r කියන්නේ මොකද්ද? f බෙදීම f ඩෑෂ්. අපෙන් අහන්නේ මෙයා තමයි. එහෙනම් දැන් අපි එයාව හොයාගන්න ඕනේ මූලික පදනම හදාගත්තා. f බෙදීම f ඩෑෂ් ලැබුණා නම් හරිනේ. හරි. දැනටමත් අපිට f හරි. මේ බලන්න මේ. දැනටමත් අපි ගාව f ඉන්නවා. mg tan θ. එහෙනම් අපි දැන් හොයාගන්න ඕනේ f ඩෑෂ් කියන්නේ මේ මොකද්ද කියලා. හරි. f ඩෑෂ් කියන්නේ ද්‍රවයේ ගිල්ලලා තියෙද්දි. දැන් මම මේ පළවෙනි රූපෙම සුට්ටක් වෙනස් කරලා ගන්නවා. හරි. ද්‍රවයේ ගිල්ලලා තියෙද්දි මොකද වෙන්නේ? මෙයා f ඩෑෂ් බවට පත් වෙනවා. ඒතර මේ ආතති අපි වෙනස් කරලා ගමු. ඒවා ඕනේ නැහැ. හරි. ඒවා අපි සලකන්න ඔය ගාන අපි හදන්න නැතුව අපි මේකෙන්ම අපහොරණය කරලා ගමු. මේ බලන්න. අපිට වාතයේ තියෙද්දි ආවේ f සමානයි mg tan θ කියලානේ. මෙතන mg කිව්වේ කවුද? මේ පහළට තියෙන බර. හරි. එතකොට මෙයා ද්‍රවය තුල ගිල්ලපුවාම මෙයා මත උඩුකුරු තෙරපුමකුත් ඇති වෙනවා. එතකොට mg කියලා ලියන්න බෑ. මෙතන mg කියලා නෙමෙයි ඉන්නේ මොකද්ද? mg රින u කියලායි එන්නේ. ඔයාට මෙහෙම හිතලා ගන්න අමාරු නම් ඔයා ආයි පාරක් මේක ද්‍රවයේ ගිල්ලලා උඩුකුරු තෙරපුමක් උඩට ලකුණු කරන්න u කියලා. උඩුකුරු තෙරපුමක් උඩට ලකුණු කරලා ඊට පස්සේ මෙන්න මේ විදිහටම සිරස් සමතුලිතයටයි තිරස් සමතුලිතයටයි සමීකරණ ලියන්න. ඊට පස්සේ මේ දෙක බෙදපුවාම ඔයාට ලැබෙනවා මේ වගේම ප්‍රකාශනයක්. හැබැයි ඒකේ මෙතන ඉන්නේ mg නෙමෙයි. mg රින u. මොකද මේ මේක බලාගෙන මේක ලිව්වේ කොහොමද? මෙතන ආවේ අපට මෙන්න මේ පහළට තියෙන බලය. පහළට තිබ්බ අතරම බර විතරයි. කියන්නේ මම කියන්නේ මෙතනදී t අමතක කරලා t අමතක කරොත් මෙයාගේ mg කියන්නේ බර ළමයි. එතකොට මෙයා ද්‍රවයක ගිල්ලපුවාම මොකද වෙන්නේ? උඩුකුරු තෙරපුමක් මෙයා මත එනවා. එතකොට මෙයාගේ බරෙන් උඩුකුරු තෙරපුම අඩු වුණාම එතකොට තියෙන බරට අපි මොකක්ද කියන්නේ? අපි කියනවා දෘශ්‍ය බර කියලා. එහෙනම් මෙයාගේ දෘශ්‍ය බර තමයි ද්‍රවයේ ගිල්ලූ විට දෘශ්‍ය බර ගන්න පුළුවන්. එයාගේ ඇත්ත බරින් උඩුකුරු තෙරපුම අඩු කරනවා. mg රින u වලින් දෘශ්‍ය බර ගන්න පුළුවන්. එහෙනම් mg කොහොමද ලියාගන්නේ? මේ බලන්න. අපි මෙයාගේ මම මෙතනත් ඒක පොඩ්ඩක් අරගෙන තියෙන්නේ. මෙතන අපට ආවන x සමාන mg tan θ කියලා. ඒතර මෙයාගේ පරිමාව සාමාන්‍ය උඩුකුරු තෙරපුම ලියද්දි ළමයි පරිමාවක් ඕනේනේ. එතකොට පරිමාව අපි v කියලා ගමු. මෙයාගේ පරිමාව v කියලා ගත්තොත් ස්කන්ධය ලැබෙන්නේ කොහොමද? පරිමාව ඝනත්වයෙන් ගුණ වෙනවා. එහෙනම් අපට x ලියන්න පුළුවන් v rho g tan θ කියලා. m වෙනුවට v rho දැම්මා. එහෙනම් මම මේ ප්‍රකාශනයේ a කියලා ලියාගත්තා. මෙතන දැන් මට බය නැතුව v කියලා ගත්ත නිසා ඔන්න u ලියා ගන්නත් පුළුවන් mg වත් අර විදිහටම ලියා ගන්නවා. ඒකට හේතුව මම එහෙම ලියාගන්නේ වා උත්තර හොඳට බලන්න. උත්තරවල තියෙන්නේ ρ සිග්මා සහ ρ බෙදීම ρ රින්න සිග්මා ඔය වගේ උත්තර තමයි තියෙන්නේ. ඒ නිසා තමයි මෙයාව අපි අර ඝනත් ඇසුරින් ලියා ගන්න තීරණය කරේ. ස්කන්ධ දාගෙන අපිට වැඩක් නැහැ. ඒ උත්තර ස්කන්ධවල නැහැ. අන්න ඒ නිසා පරිමාව v කියලා අරගෙන එයාගේ ඝනත්වයේ ρ කියලා දීලා තියෙනවා. අන්න එතකොට අපිට m ලියා ගන්න පුළුවන් v වතාවක් ρ කියලා. එහෙනම් m ලියා ගත්ත v වතාවක් ρ උඩුකුරු තෙරපුම කියන්නේ මොකද්ද? ඒ යම් පරිමාවක් ද්‍රවයේ ගිල්ලපුවාම ද්‍රවයේ ඇතිවන බලය. එතකොට v වතාවක් අපි දාන්නේ ද්‍රවයේ ඝනත්වය. ඒ කියන්නේ සිග්මා. එහෙනම් ඔන්න w dash කියන්නේ දෘශ්‍ය බර. එහෙනම් අපිට ඔන්න ඒ සමීකරණයේ විදිහට ලැබුණා f සමානයි දෘශ්‍ය බරවතාවක් normal බරවතාවක් tan θ. එහෙනම් එයා ද්‍රවයේ ගිල්ලපුවාම අපිට ලැබෙන්න ඕනේ මෙතන f dash සමානයි දෘශ්‍ය බරවතාවක් tan θ. මෙතන ලැබුණේ බරවතාවක් tan θ. මෙතන ලැබෙන්නේ දෘශ්‍ය බරවතාවක් tan θ. ඉතින් දෘශ්‍ය බර අර මොන කිව්ව විදිහට හොයාගන්න පුළුවන්. mg ගෙන් u අඩු කරලා ඒ ප්‍රකාශනය මෙතෙන්ට ආදේශ කරන්න පුළුවන්. අපි හිතමු කාට හරි කොහොමද දෘශ්‍ය බර ගන්න තේරෙන්නේ නැහැ කියලා. මම කිව්වේ මේ කෙටි ක්‍රමය. ඒව තේරෙන්නේ නැත්නම් අර මම කිව්ව විදිහට
උඩු කුතරකුම ලකුණු කරලා normal f dash කියලා මෙන්න මේ විදිහට සමීකරණ දෙකක් අරගෙන බෙදන්න. කලින් වගේම t කැපිලා ගිහිල්ලා ලස්සන උත්තරයක් ලැබෙයි. මේ උත්තරේම ඇත්තම ලැබෙන්නේ. ලස්සන උත්තරයක් ලැබෙයි. මේ උත්තරේම තමයි ලැබෙන්නේ. හරි අමුතු උත්තරයක් ලැබෙන්නේ නැහැ. මේ උත්තරේම ලැබෙනවා. දැන් අපේ වැඩේ ඉවරයි ළමයි. අපිට ඕනේ මොකද්ද? කිව්වා epsilon r කිව්වේ f බෙදීම f dash නේ. අපි ගාව f උත් ඉන්නවා. අපි ගාව f dash උත් ඉන්නවා. මේ දෙක එකිනෙකට බෙදන්න බෙදපු ගමන් උත්තරේ ලැබෙනවා. ලේසි. 6 වෙනි ගාන අරන් බලන්න. දැන් 6 වෙනි ගානේ මම සිද්ධිය කියන්න. ඔය උඩ a කියලා දැන් ඔතන තියෙන කුට්ටිය වගේ එකේ a වලින් ඉඳන් කැපිටල් M ස්කන්ධයක් නිදහස් කරනවා. ඒතර අපිට කියලා තියෙනවා නිශ්චලතාවය තබා තමයි නිදහස් කරන්නේ. එතකොට මොකද වෙන්නේ? එයා මෙන්න මේ b කියන පොයින්ට් එකට ආපුවාම ওই b කියන පොයින්ට් එකේදී තලයේ ආනතිය වෙනස් කරගන්නවා. මේ ආනතිය ටිකක් වෙනස් වෙනවා. ඉස්සල්ලා තිරසට අංශක 60ක තියෙන්නේ. ඊට පස්සේ එකපාරට b වලදී තිරසට අංශක 30ක් බවට පත් වෙනවා. එහෙනම් ඒ විතරක් නෙමෙයි ගැටුම පූර්ණ ප්‍රත්‍යස්ථයි. එතකොට ස්කන්ධය දෙවන තලයේ වැඩි මොහොතකට පස්සේ BC ඔස්සේ BC කියන්නේ මේක C කියන්නේ මෙතන පුර මෙන්න මේ ආනත තලයේ ඔස්සේ තමයි අපෙන් අහන්නේ වේගය වන්නේ. හරි. එතකොට මෙන්න මෙතනදී නිශ්චලතාවයෙන් මෙයා බිඳුවෙන් ms වෙන එකකින් උදාහරණයට පස්සේ මෙතෙන්ට ආපුවම යම් v කියලා ප්‍රවේගයක් ගන්නවනේ. කොහොමද ඔය v කියන ප්‍රවේගය හොයාගන්නේ? v කියන ප්‍රවේගය හොයාගන්න තලයේ දිගේ චලිත සමීකරණයක් දාන්න. මොනවද ඔය අදන්නේ? මෙන්න මේ උස දන්නවා. h කියන්නේ මීටර 3යි කියලා දීලා තිනවා. මෙතන ආනතිය දන්නවා. එහෙනම් මොකක්ද හොයාගන්න පුළුවන්? මෙන්න මේ තලයේ හොයාගන්න පුළුවන්. තලයේ ආනතිය දන්නව නම් ආරම්භක ප්‍රවේගය දන්නව නම් අවසාන ප්‍රවේගය හොයන්න ඕන නම් එතකොට මෙයා තලයේ දිගේ නිදහස් කරපුවම මොකද වෙන්නේ? ගුරුත්වජ ත්වරණය පහළට තියෙනවා. ගුරුත්වජ ත්වරණයේ සංරචකයක් තමයි තලයේ ඔස්සේ ක්‍රියා කරන්නේ. එහෙනම් තලයේ දිගේ දාන්න v වර්ගය සමානයි u වර්ගය දාන 2as. එතකොට අවසාන ප්‍රවේගය තමයි ඕනේ ආරම්භක ප්‍රවේගයේ බිඳුවයි 2යි. දැන් g කියන්නේ මොකක්ද? g කියන්නේ g මේ අතර ඉන්නේ දැන් මෙතන අංශක 60. ඒතර මෙතන අංශක 30. එහෙනම් මේකට එන්නේ g cos 30 කියලා. g cos 30 වතාවක් තලයේ ආනතිය අපිට ගන්න පුළුවන්. දැන් මෙතන නම් මේ ත්‍රිකෝණය ගත්තොත් එහෙම sin θ ලියා ගන්න පුළුවන්. h බෙදීම x තලයේ ආනතිය x නම් මෙතනින් ලැබෙනවා x කියන්නේ h බෙදීම sin θ. ඒ කියන්නේ 3 බෙදීම sin 60. එහෙනම් මෙතන ලියන්න පුළුවන් 3 බෙදීම sin 60 කියලා. දැන් මේ බලන්න cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි. sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි. එහෙනම් මොකද වෙන්නේ? ඒ දෙක කැපිලා යනවා. ඒ දෙක දැන් මර වැඩක් උන්නේ නැහැ කැපිලා ගියා. මෙතනින් එනවා v සමානයි 2g වතාවක් 3 වර්ගමූලය. දැන් මම මෙතන මෙහෙමයි. මම මෙතන මෙන්න මේ උස 3 දාන්න නැතුව h දාලා ගන්න හදලා පෙන්නන්න. h දාලා ගන්න හදලා පෙන්නුවොත් මේ මොකද්ද ලැබෙන්නේ? v සමානයි මූල 2යි g. ඉතින් මේ වගේ මම මේක හදලා පෙන්නුවා තමයි. හදලා පෙන්නුවට ළමයි මේ වගේ තැනක් normal නිකන් ගන්න පුළුවන්. ඕගොල්ලෝ සාමාන්‍ය පන්තිත් අපි ඕක කරලා තියෙනවා. අනිවාර්යයෙන්ම කෙනෙක්ම දැන් සාමාන්‍ය වෙන ඕන කෙනෙක් ගත්තත් කරලා තියෙන්න ඕන. මේව වස්තුවක් නිශ්චලතාවයේ අතෑරියොත් එහෙම h උසක් පහළට. එයා මොකද වෙන්නේ? ඒ h උසක් ගියාට අනතුරුව ගියාට පස්සේ එයා ලබා ගන්න ප්‍රවේගය v සමානයි මූල 2යි g. නිදහසේ අතහැරපු වස්තුවක්. මෙතන මේ තලයේ දිගේ මේ අතහැරියන් පස්සේ අපට පේනවා එයා h උසක් පහළට වැටෙද්දී ආනත් තලයේ දිගේ මෙහෙම තමයි එන්නේ. h උසක් පහළට වැටෙද්දී එයා ලබා ගන්න ප්‍රවේගය මූල 2යි g බවට පත් වෙලා. ඒ නිසා අපි දැම්මේ මෙතනදී මම ඕගොල්ලන්ට කරලා පෙන්වන්න තමයි කරේ. තලයේ දිගේ තමයි සමීකරණය දැම්මේ. තලයේ දිගේ සමීකරණය දාද්දී තලයේ දිගේ තියෙන ඒවා තමයි මෙන්න මේවට ආදේශ කරන්නේ. ප්‍රවේගය තලයේ දිගේ ඊට පස්සේ ත්වරණය තලයේ දිගේ. s කියන්නේ තලයේ ආන තලයේ දිග. එතකොට මේ ත්වරණයට g එහෙම දාලා හරියන්නේ නැහැ. g දාලා හරියන්නේ නැහැ. මොකද g තියෙන්නේ පහළට මෙයා යන්නේ මෙහෙට. එහෙනම් ඒ පැත්තට තියෙන ත්වරණය තමයි අපි භාවිත කරන්න ඕනේ. ඉතින් ඒක අපිට අර මේ උත්තරේ විදිහට ලැබිලා තියෙන්නේ මොකද්ද? යම් h උසක සිට මුදාහරපු වස්තුවක් ඒ h උස ගමන් කිරීමෙන් අනතුරුව එයා ලබා ගන්න ප්‍රවේගය මයි v සමානයි මූල 2යි g.
දැන් එතනින් පස්සේ ගත්තොත් එහෙම එතනින් පස්සේ තියෙන්නේ මේ තලයේ දිගේ එන වස්තුව මොකද වෙන්නේ? මෙතනදී ඔන්න v ප්‍රවේගයක් තමයි තියෙන්නේ b ලක්ෂයේ. එහෙනම් ඔය ආනතලයේ ඔහොම ගැටෙනවා. දැන් ඔහොම තියාගෙන ගාන හදන්න කාටරි අමාරුයි කියලා හිතන්න. මේ 60 ආනත එකපාරට 30 වෙනවා. මම මේ බලන්නේ 30 කෑල්ල කඩේකින් මේ පැත්තට දික් කරනවා. කඩේකින් මේ පැත්තට දික් කරොත් මේක මම වෙනම ඉඳලා පෙන්නනවා මේ බලන්න මේ වගේ. අර අනිත් කෑල්ල මොකද කරන්නේ? මෙයාව තමයි මේ ඉන්නේ. දැන් අර තිරසත් එක්ක 60ක් හදපු මේ කෑල්ලනේ. එහෙනම් මෙයා මේ අංශුව මෙහෙම ඇවිල්ලා වගේ. මේව ආවයින් පස්සේ බලන්නේ මේ පැත්තෙන් 30කින් ඇවිල්ලා මේ පැත්තට මෙහෙම පරාවර්තනය වෙනවා. එහෙම ගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන තියෙන මේ ප්‍රවේගය විභේදනය කරලා ගන්නත් පුළුවන්. දැන් මේ බලන්න මේ තියෙන ගැටුමින් අනතුරුව පූර්ණ ප්‍රත්‍යක්ෂ නිසා වේග වෙනස් වීමක් සිදු වෙන්නේ නැහැ. එහෙනම් මේ අතර මොකද වෙන්නේ? තලයේ ඔස්සේ v cos 30ක් ලැබෙනවා. ඉතින් තලයේ ඔස්සේ මේ අතර ලැබෙන ප්‍රවේග සංරචකය v cos 30යි. දැන් හතරවෙනි ගාන ගත්තොත් එහෙම මේ ගාන කාර්ය එකපාරට දැක්ක ගමන් සමහරලාට අමාරුයි කියලා තේරෙන්න නමුත් අමාරුවක් නැහැ ඇත්තටම. හරි. මේ ගානේ චුම්බක ක්ෂේත්‍රයක් මේ බෝඩ් එකෙන් එළියට තියෙනවා. අපි දිහාවට චුම්බක ක්ෂේත්‍රයක් තියෙනවා. ඒක තමයි ඩොට් වලින් නිරූපණය කරන්නේ. මෙන්න මේ වගේ වෘත්තාකාර කොටසක් සම්පූර්ණ වෘත්තයක් නෙමෙයි වෘත්තකින් කොටසක් මේ විදිහට හැදෙන විදිහට සංනායකයක් තියලා ඒක ඔස්සේ I ධාරාවක් යවනවා. ධාරාව වෙන පැත්ත දීලා තියෙනවනේ. හරි. ඒතර මේවා දැන් I කියලා දාගත්තට මේක B කියලා දාගත්තට මේක R කියලා දාගත්තට අගයන් දීලා තියෙනවා. හරි. හැබැයි ගාන අගයන් වලින් හදාගෙන යනවට වඩා සංකේත වලින් හදාගෙන ගිහිල්ලා පස්සේ අගය ආදේශ කරන එක තමයි ලේසි. ඒක අපිට පහසුයි. හරි. මෙතනදී අපි අහන්නේ දැන් මේ පුඩුව මත ක්‍රියා කරන බලය මොකක්ද කියලානේ. සාමාන්‍යයෙන් අපි දන්නේ මොකද්ද? මේවා මේ වගේ ඒකාකාර චුම්බක ක්ෂේත්‍රයක් තිබ්බොත් මේකේ තියෙනවා ධාරාව යන සංනායකයක්. I කියලා ධාරාව යන සංනායකයක් තියෙනවා. එයාගේ දිග සිම්පල් L. මෙයා ඉන්නේ කැපිටල් B චුම්බක ක්ෂේත්‍රයක. මේ සංනායකය මත බලයක් ඇති වෙනවා. ධාරාව යන සංනායකයක් චුම්බක ක්ෂේත්‍රයක තිබ්බොත් සංනායකය මත බලයක් ක්‍රියා කරනවා. කොහොමද බලයේ අගය හොයාගන්නේ? සමීකරණය F සමානයි BIL. B කියන්නේ චුම්බක ක්ෂේත්‍රය, ධාරාව මේ කියන ධාරාව තමයි I කියන්නේ. සිම්පල් L කියන්නේ මෙයාගේ දිග. හැබැයි චුම්බක ක්ෂේත්‍රයට ලම්බකව තියෙනකොට තමයි මෙහෙම එන්නේ. චුම්බක ක්ෂේත්‍රයට ආනකව තිබ්බොත් මොකද වෙන්නේ? ඔය වගේ චුම්බක ක්ෂේත්‍රය මේ පැත්තට තිබිලා අපි හිතමු L කම්බිය මේ අතර තියෙනවා. හරි? මෙයා θ කෝණයක් හදනවා මෙතන මෙයත් එක්ක. ඔන්න ධාරාවය කියන I. මේකේ දිග තමයි L කියන්නේ. හරි? ඔන්න L. එතකොට බලය ලියද්දි අපි මේකෙදි ගන්න හැම වෙලේම චුම්බක ක්ෂේත්‍රයට ලම්බක ධාරා යන සංනායක කොටසේ දිග. මේ බලන්න. මේක චුම්බක ක්ෂේත්‍රයට ලම්බක නෑනේ. ආනතයි. චුම්බක ක්ෂේත්‍රයට ලම්බක වෙන්නේ මෙයා මේ අතර විභේදනය කරොත්නේ. ඒතර මේ අතට මේකේ තියෙන දිග, මේ අතට තියෙන දිග වෙන්නේ ළමයි මේ අතට L නම් මේක මේ අතර විභේදනය කරොත් මේ පැත්තට එන්නේ L cos L sin θ කියලා. L sin θ කියලා තමයි එන්නේ. එහෙනම් ඔයා දිග වෙනුවට දාන්නේ මෙතන මෙන්න මේ දිග. චුම්බක ක්ෂේත්‍රයට ලම්බකව ධාරාව යනවා නම් තමයි මේ අපි මෙතන සමකන්නේ. එහෙනම් F සමානයි BIL sin θ. ඒකට හොඳට මතක තියාගන්න මෙතනදී මේ ධාරාව යන සංනායක කම්බිය චුම්බක ක්ෂේත්‍රයට ලම්බකව තමයි ලම්බක තියෙන අවස්ථාව තමයි අපි සලකන්නේ. ආනතෝ තියෙනවා නම් ඔයා ලම්බක සංරචක කොට සලකන්න. දැන් චුම්බක ක්ෂේත්‍රයට සමාන්තර කෙනා මොකද වෙන්නේ මේ බලන්න. මේ පැත්තට විභේදනය කරොත් ධාරාව චුම්බක ක්ෂේත්‍රයේ පැත්තට. අන්න එතකොට මේ බලයක් ඇති වෙන්නේ නැහැ. චුම්බක ක්ෂේත්‍රයට සමාන්තරව තියෙනවා නම් ධාරාව යන සංනායකයක් ඒව මත බල ඇති වෙන්නේ නැහැ. චුම්බක ක්ෂේත්‍රයට ආනතියක් සහිතව තියෙනවා නම් ඒව මත බල ඇති වෙනවා. හැබැයි බලය ලියද්දී ලම්බක කරලා අපට අවශ්‍ය කොටස ගන්න. මම මේ ලේසියට කියන්නේ හරි හැම වෙලේම ඕගලන්ට ලේසි වැඩේ කරන්න. මෙතනදී ඇත්තම ක්‍රියාව මොකද්ද? ඇත්තම ක්‍රියාව ධාරාව මෙහෙම යද්දී මෙන්න මෙයාව ලම්බක කරන එක. චුම්බක ක්ෂේත්‍රයේ දෛශිකය. එතකොට චුම්බක ක්ෂේත්‍රය මේ අතට තියෙන්නේ. එහෙනම් මෙයාව මේ අතට අපට ලම්බක කරන්න පුළුවන්. එහෙම ලිව්වොත් අවුලක් නැහැ. හරි. ඒක තමයි හරි ක්‍රමය. B මේ පැත්තට නැමුවොත් මෙතන θ නිසා මේ පැත්තට එන්නේ මොකද්ද? B sin θ. දැන් ඔය B sin θ මේ යන ධාරාවට ලම්බකයි. වැඩි හරි. ඒතර B sin θ වතාවක් IL කියන්නේ මොකක්මද? BIL sin θ වතාවක්. ඒක තමයි හරි ක්‍රමය. හරි. දැන් ගානකොට හරි ගාන මේ මේ වගේ වෘත්තාකාර බුදුවක් තියෙනවා. ඉතින් එහෙනම් අපි සාමාන්‍යයෙන් මේව කරලා තියෙනවා වෘත්තාකාර බුදුවක් මේ වගේ තිබ්බට අපිට පුළුවන් දැන් මේකේ පටන් ගත්ත තැන තමයි මේක.
අවසාන වුණ තැන තමයි මේක. මේක මේ අතට ගිහිලා තියෙන්නේ. අපි මේව කරලා තියෙනවා. ඒතකොට මේ වෙනුවට අපිට පුළුවන් මෙන්න මේ ආරම්භක සහ අවසාන ලක්ෂ්‍ය අතර. ආරම්භක සහ අවසාන ලක්ෂ්‍ය අතර මෙන්න මේ කියන ටික සලකා. ඒ ටික සලකලා මේ ධාරාව මේක යවන්න. පටන් ගන්න තැනයි අවසාන තැනයි අතර මෙන්න මේ වගේ ඍජු කම්බි කෑල්ලක් ගහලා එයා මත මේ ධාරාව යවන්න. මේ දිග සලකලා මේක මම කොට මකන්න. මේ දිග සලකලා ඒ දිග මත අදාළ බලය ලියන්න. මේ බලන්න. ධාරාව මෙහෙට යනවා. චුම්බක ක්ෂේත්‍රයේ තලයෙන් එළියට තියෙනවා. අවුලක් නැහැ. ඔන්න ඍජු දිගක් තියෙනවා. එහෙනම් කෙලින්ම ලියන්න පුළුවන් බලය F සමානයි BI සිම්පල් L කියලා. හැබැයි දැන් L කියලා කියන්න බෑ. මොකද L කියලා එකක් දීලා නැහැ. දීලා තියෙන්නේ අරය. මේ බලන්න. මෙතන තියෙන ඍජු කෝණී ත්‍රිකෝණයක්. මේ කාරණා මේක හොයාගන්න පුළුවන් පයිතගොරස් මූලධර්මය. කොච්චරයිද? මූල 2යි r. එහෙනම් BI වැඩි කිරීම මූල 2යි r. කොහොම උත්තරයක් තමයි ලැබෙන්නේ. දැන් මේකට දීලා තියෙන මේ දේවල් ටික ආදේශ කරන්න. නිකම්ම උත්තරේ ලැබෙනවා. හරි මේක එතකොට චූටි දෙයක් කියන්න මේ කොහොමද මේ බලය ගත්තට බලයේ දිශාව මම කිව්වේ නෑනේ. බලයේ දිශාව ගන්න කියලා. බලයේ දිශාව ගන්න භාවිතා කරනවා ෆ්ලෙමින්ගේ වමත් නියමයෙන්. මොකද්ද? මාපට ඇඟිල්ලෙන් පෙන්වන්නේ බලය, චුම්බක ක්ෂේත්‍රය, මේ තියෙන ධාරාවේ දිශාව. එතකොට මේ ඇඟිලි තුනම එකිනෙකට ලම්බකව තියෙන්න ඕනේ. හරි. එහෙනම් මේ දාලා බලමු. මම ඉස්සල්ලා මම කරපු ලේසි අවස්ථාවට එන්න. ලේසි අවස්ථාව මායිම කළා. මේ අවස්ථාවට එන්නකෝ මේ අවස්ථාවේ බලන්න අපි චුම්බක ක්ෂේත්‍රය මෙයාට ලම්බක කරලා ගත්තනේ. එහෙනම් මේ පැත්තට. ධාරාව කොහෙටද? ධාරාව අර පැත්තට. එහෙනම් සන්නායකයේ මත බලය ඇතුළට. එහෙනම් මෙතන එන්නේ මෙන්න මේ තලයේ තුලට. මෙතන බලන්න චුම්බක ක්ෂේත්‍රය තලයෙන් එළියට. ධාරාව අන්න අරයට. ධාරාව අරයට. එහෙනම් බලය කොහෙටද? පහළට. මේ මත බලය පහළට. ඔන්න බලයේ දිශාව. ඊළඟට එන්න තුන්වෙනි ගානට. තුන්වෙනි ගාන වලට දැන් ඔයගොල්ලෝ මම දන්නේ ඔයගොල්ලන්ට අමාරු වුණාද කියලා. අමාරු වෙන්න ඉඩයක් නැහැ අතරම. පට්ටම ලේසි ගානක්. හරි. දැන් මේකේ අපි ආන්නේ AB අතර සමග ප්‍රතිරෝධයෙන්. හරි. මම දැන් මේ රූපේ ඇඳලා ඔන්න AB දාගත්තා. දැන් ඔයගොල්ලන්ට මේක දැන් ප්‍රතිරෝධ ගැටලුව අපි ඔරතර හැම කොටසම දාලා කරලා තියෙන්නේ. එතකොට විවිධ ක්‍රම අපි ඉගෙන ගත්තා. එතකොට මේ ක්‍රමවලින් වලින් එකකට දැන් ඔයගොල්ලන්ට මේ ගාන කරන්න පුළුවන්. හරි. මේ බලන්න. මේක දැක්ක ගමන් පේනවා මේක විල මොනවද? නිකම්ම නිකම් කම්බි. නිකම්ම නිකම් කම්බි නම් මේ පොයින්ට් එක A නම් මේ බලන්න මේ කම්බිය දිගේ ගියාම මේ කිසිම මුකුත් අහු වෙන්නේ නැහැ නවතරව දේවල්. එතකොට මේක A නම් මේ කම්බිය දිගේ ගියා කියලා ඒ ලක්ෂ්‍ය වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මෙතන A. මේක B නම් මේ කම්බිය දිගේ ගියා කියලා මේ ලක්ෂ්‍ය වෙනස් වෙන්නේ නැහැ. මෙතනත් B. දැන් මේක දැක්කම මොකද වෙන්නේ? හැම ප්‍රතිරෝධයක්ම ඉන්නේ කවුරු අතරද? AB අතර. මේ AB 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 හැම ප්‍රතිරෝධයක්ම ඉන්නේ AB අතර. ඊටාම ලේසි. මම මෙතනින් A කියලා දා ගන්නවා. මෙතනින් B කියලා දා ගන්නවා. ඔන්න මම ප්‍රතිරෝධයක ලකුණු කරන් යනවා. ලකුණු කරද්දී ප්‍රතිරෝධ දාගන්නේව කපන්න. මෙයාව දාගත්තා 1යි. මෙයාව දාගත්තා 1යි. මෙයාව දාගත්තා 1යි. මෙයාව දාගත්තා 2යි. දැන් මේක අපට ඕන නම් 1යි 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 හරි. ඕක ඕන නම් නෝමල් විදියට මේ සමගය හොයන්න පුළුවන්. මොකද සමාන්තරගත අවස්ථාවක් තියෙන්නේ. මම නිකන් මේක ලේසි කරගන්නවා. ඒ කියන්නේ මම හදන්නේ එකපාර උත්තරේ ගන්න. ළමයි අපි දන්නවා R බැගින් වන ප්‍රතිරෝධ 3ක් සමාන්තරගත නම් උත්තරේ කීයද? R බෙදීම 3යි. R බැගින් වන ප්‍රතිරෝධ 8ක් සමාන්තරගත නම් උත්තරේ කීයද? R බෙදීම 8යි. එහෙනම් මෙතන ඔක්කොම 1 ඕම් තිබ්බනම් එහෙම නැත්නම් ඔක්කොම 2 ඕම් තිබ්බනම් අපිට එක ප්‍රතිරෝධයකගේ ප්‍රතිරෝධ ගාණක් බෙදලා උත්තරේ එකපාර ලියන්න පුළුවන්. හැබැයි මෙතන 3ක් 1යි එක්කෙනෙක් විතරක් 2යි. එහෙනම් මම මෙන්න මේවා ඒ කියන්නේ 1 ඕම් මේවා 2 ඕම් කරලා හදාගන්නවා. මේ බලන්න කාටරි මේක අමාරු නම් එහෙම කරන්න යන්න එපා. මේක නෝමල් දන්න ක්‍රමයකට කරන්න සමාන්තරව දාලා මම මේ කියන්නේ කාටරි කියන්නේ විශේෂ දෙයක් කරගන්න ආස කෙනෙක්ට මේක එකපාර උත්තරේ ගන්න ක්‍රමයක්. හරි. දැන් 1 ඕම් හැදෙන්නේ කී ඒවා දෙකක් සමාන්තරගතව තිබ්බොත්ද? දැන් අපිට හදාගන්න මෙයා ඇසුරින්. අපි හැම වෙලේම මෙහෙම අඩු ඒවා සංඛ්‍යාවක් තිබ්බොත් වැඩි ප්‍රතිරෝධය ඇසුරින් අනිත් ටික හදාගන්න පුළුවන්. හරි. ඒකම කරාට පස්සේ පැහැදිලි වෙයි. 1 ඕම් හැදෙන්නේ ළමයි
දෙකයි ඕම් මේවා දෙකක්. දෙකයි ඕම් මේවා දෙකක් සමාන්තරගත වුණොත් එකයි ඕම්. හරිද? දෙක බෙදීම දෙක. දෙකයි ඕම් එකයි ඕම්. හරි? එහෙනම් මෙතනත් එකයි ඕම් තියෙන්නේ මේ. පහලින් දෙකක් තියෙනවා. මම ඒක කොහොමද ලියා ගන්නවා දෙකයි. මේ දෙක දාගත්තා. මේ දෙක තමයි මේ දැම්මේ. මේ එකයි ඕම් ඔන්න මේ විදිහට ලියා ගත්තා. ආයි මොකද වෙන්නේ? දෙකයි දෙකයි. තව දෙකේව දෙකකින් තමයි මෙන්න මූ හැදුවේ. මූවක් ලියා ගන්න පුළුවන් කොහොමද මේ? දෙකයි දෙකයි. දැන් වැඩි ඉවරයි. එකපාරම ලියුවේ මේ බලන්න. ඔක්කොම දෙකයි ඕම් මේවා තියෙන්නේ. කීයක් තියද? 1 2 3 4 5 6යි 7ක්. 7ක් තියෙනවා. මම කිව්වා දෙකයි ඕම් මේවා R බැගින් ප්‍රතිරෝධ 3ක් තිබ්බොත් උත්තරේ R බෙදීම 3යි. සමාන්තරගතව. R බැගින් ප්‍රතිරෝධ 20ක් තිබ්බොත් සමාන්තරගතව උත්තරේ R බෙදීම 20යි. හැම වෙලේම පට්ටම ලේසියයි. ප්‍රතිරෝධ හැම එකක්ම සමානයි. සමාන්තරගතයි. එක ප්‍රතිරෝධයකගේ ප්‍රතිරෝධ ගාණයෙන් බෙදන්න. උත්තරේ 2 බෙදීම 7යි. බලන්න මාර ලේසි. ඉතින් මම කියන්නේ ඒකයි දැන් කවුරු හරි දැන් මෙහෙමයි. මේක මෙහෙම අඳින්න ඕනෙත් නැහැ. මේක ඉතින් හදලා මේවා පුරුදු වුණාට පස්සේ ඉතින් හදලා ඩෝංගාල උත්තරේ 2 බෙදීම 7යි කියලා ලියුවේ හැකියි. මම මේ ඕගොල්ලන්ට තේරුම් ගන්න ඕන නිසා එහෙම යන්නේ. නැත්තම් එහෙම අඳින්න ඕනේ නැහැ. ඒ නිසා මේවා ඊටාම ලේසියෙන් කරගන්න පුළුවන් මේ ප්‍රතිරෝධ කියන්නේ මේවා හදලා පුරුද්දක් තියෙනවා නම් ඕගොල්ලන්ට ලේසියෙන් මේ දේවල් කරගන්න පුළුවන්. හරි. දැන් බලන්න ඕගොල්ලන්ගේ දෙවෙනි ගාන අමාරුයි වගේ දැක්කට ඒක අමාරු නෑ. හරි. මොකද සමහරු ප්‍රස්තාරයක් ගම බය වෙනවා. සමහරු මේක විභවමානයක් විදිහට දකින්නත් පුළුවන් විභවමානයක් නෙමෙයි. මේ ගාන ගන්න තියෙන වැදගත් දේ තමයි මේ බලන්න අධික ප්‍රතිරෝධයක් සහිත වෝල්ට් මීටරයක්. අධික ප්‍රතිරෝධයක් තියෙනවා කියව ගමන් එයා ආරයන ධාරාව බිඳුවයි කියලා ගන්න. ඒ කියන්නේ ධාරාව නොසලකා හැරීමේ තරම් කුඩයි අතරට. ගානේදී අපිට දැන් හදා ගන්න ඕන නිසා අපි බිඳුවයි කියලා හිතනවා. එහෙනම් මේ බලන්න. මෙතනින් එන ධාරාව මේක හරහා ගිහිල්ලා මොකද වෙන්නේ? මෙහෙම යනවා. එයි මේක ධාරාවක් යන්නේ නැහැ. මේ කැලේ ධාරාවක් නැහැ. I සමාන බිඳුවයි. මේක හරහා ධාරාවක් යන්නේ නැහැ. හරි. ධාරාවක් යන්නේ නැත්තම් ඒ කම්බිය වැඩක් තියනවද? නිකම්ම කම්බියක් තියෙන ප්‍රතිරෝධයක් නැහැ. එහෙනම් මේ ලක්ෂයේ එනම් මේ ලක්ෂය S කියලා දාගන්නේ. ඒ කියලාම දාගන්න. ඇයි? මේ ලක්ෂ දෙක සමානයි. මේ ලක්ෂයේ නම් මේ ලක්ෂයේ මුකුත් නැහැ කම්බියක් තියෙන. එහෙනම් මෙතන B මෙතන B වෙන්න බෑ. එතන C කියලා දාගන්න. ඔයා ගානකදී හැම වෙලේම බලාපොරොත්තු වෙන්න එපා මට අකුරු දාලා දෙන්න ඕනේ කියලා. හරි. එයා අකුරු දාගන්න ඔයාට ඕන. කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙතන C නම් මෙතන C. මෙතන C නම් මෙතන C. මෙතන A නම් මෙතන A. වෝල්ට් මීටරේ තියෙන කවුරු අතරද? A හා C අතර. 3 වෝල්ට් කෝෂයේ ඉන්නේ A හා C අතර. ඉතින් මේ සර්පනිස්පර්ශයේ කොහෙට ගියත් සර්පනිස්පර්ශයේ මෙතන තුඩ කවුරුමද? A මයි. ඇයි මේ කැලල හරහා ධාරාවක් යන්නේ නැති නිසා. එහෙනම් වෝල්ට් මීටරේ හැම වෙලෙම A හා C අතර තියෙනවා. ඒ කියන්නේ 3 වෝල්ට් කෝෂය හරහා තියෙනවා. ඒතර මොකද වෙන්නේ? වෝල්ට් මීටරේ පෙන්වන්නේ හැම වෙලෙම මේකම තමයි. ඒ කියන්නේ වෝල්ට් මීටරේ පාඨාංශය වෙනස් වෙන්නේ නැහැ. ඔන්න ඔය තමයි බලන්න මේ ගානේ සරලත්වය බලන්න. මේ ගාන කොහොමද අමාරු ගානක් විතර දකින්න පුළුවන්. ඇත්තම ගත්තොත් අමාරු නෑ. ඒක හේතුව මෙන්න මේ වගේ ඕගලන්ට පුළුවන් ධාරාවක් නැත්තම් මේ වගේ පොයින්ට්ස් ලකුණු කරගෙන ඒකෙන් ගාන මේ ඒ කියන්නේ ගාන විසඳ ගන්න. සාමාන්‍යයෙන් මම පොඩ්ඩක් නිකන් කියන්නම්. ඕගලන්ට තියෙන වෝල්ට් මීටර වල ලොකු ප්‍රතිරෝධයක් තියෙනවා. සාමාන්‍ය භාවිතා කරන අපි ප්‍රැක්ටිකල් භාවිතා කරන වෝල්ට් මීටර වල අධික ප්‍රතිරෝධයක් තියෙනවා. හරි. ප්‍රැක්ටිකල් භාවිතා කරන ඇමීටර වල සාමාන්‍යයෙන් ඉතා පොඩි ප්‍රතිරෝධයක් තියෙනවා. හැබැයි ගානකදී දුන්නොත් පරිපූර්ණ වෝල්ට් මීටරයක් කියලා ප්‍රතිරෝධය මොකද වෙන්නේ? අනන්තයි. ධාරාව පොඩ්ඩක්වත් යන්නේ නැහැ. ගානකදී දුන්නොත් පරිපූර්ණ මීටරයක් කියලා ප්‍රතිරෝධය බිඳුවයි. ඒක තමයි වැදගත් දේ. හරි. ධාරාව ගියාට ඒ ආරා විභවාන්තරයක් හිටින්නේ නැහැ. R බිඳුව නිසා. මේකේ ආරම්භය නිසා ධාරාවක් යන්නේ නැහැ. එතකොට මේ ගාන වලට දැන් පැහැදිලි වෙන්නේ මොකද්ද මේ කියලා මම චුට්ටක් කියන්නම්. කෝෂයකට මේ බලන්න. කෝෂයක් සඳහා දැන් මෙතනින් එළියට ධාරාවක් යනවා නම් මේ කැලේ ධාරාවක් යනවා නම් ඒතර කෝෂ සමීකරණය මොකද්ද? V සමානයි E ඍණ IR. ඇයි ධනාත්මකයෙන් එළියටනේ ධාරාව යන්නේ. එහෙනම් දැන් මේ අවස්ථාවේ අපිට පේනවා ධාරාව යද්දි අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තිබ්බනම් මොකද වෙන්නේ? අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තිබ්බනම් අග්‍රාතර විභවාන්තරයේ ඊට සමාන වෙන්නේ නැහැ. හැබැයි ගාන දින තියෙනවා මේකේ අභ්‍යන්තර ප්‍රතිරෝධයක් නැහැ කියලා. අන්න ඒ නිසා මේ සම්පූර්ණ කැලේ මොකද වෙන්නේ? බිඳුව බාරපත් වෙනවා. එහෙනම් V සමානයි P. අන්න ඒ නිසා තමයි මේ ගන්න හදන්න පුළුවන් වෙන්නේ.
මේ ගාන බෙදලා හරි අභ්‍යන්තර ප්‍රතිරෝධ තිබ්බනම් මොකද වෙන්නේ? මෙයා එහෙට මෙහෙට කරද්දි මේ හරහා තියෙන ප්‍රතිරෝධ වෙනස් වෙනවා. එතකොට ධාරාව වෙනස් වෙනවා. එතකොට ගාන වෙනස් වෙනවා. ඉතින් ඒ ගානේ එහෙම එච්චර දරුණු කරලා නැහැ. එහෙම කරා නම් ඔයගොල්ලන්ට අදා ගන්නත් බැරිවම තමයි. මේ ඒතර ඒක තමයි ඔයගොල්ලන්ට එනවා දෙවෙනි ගාන තුල ගන්න තියෙන දේවල්. හොඳයි ඊට පස්සේ ඊගාවට ගන්න දැන් ඉස්සෙල්ලාම අංක එක දාලා තියෙන ගාන. ඒකෙදී දැන් ඉස්සෙල්ලාම ප්‍රත්‍යස්ත තන්තුවක් කියන්නේ ප්‍රත්‍යස්ත තන්තුවක් එයාගේ L දිගක් දීලා තියෙනවා. හරි. එතකොට මෙයා සාමාන්‍යයෙන් ඒක ප්‍රත්‍යස්තයි නම් සමානුපාතිකව තමයි ඒ කියන්නේ බලයට සමානුපාතික ඇදීමක් මෙයා තුළ පවතිනවා. ප්‍රත්‍යස්ත තන්තුව යම් ප්‍රත්‍යස්ත සීමාව වෙනකම් මෙයා යොදන බලයට සමානුපාතික විතතියක් දක්වනවනේ. හරි. ඒතර අපිට x සමානයි x දාන්න පුළුවන්. මෙතනදී ඉස්සල්ලාම පළවෙනි අවස්ථාවේ ස්කන්ධයේ තන්තුව තදව පවතිනසේ අරය දෙකයි L වූ වෘත්තාකාර පතයක. එහෙනම් ආරම්භයේ තන්තුවේ දිග L නම් දෙවනුව තන්තුවේ දිග 2L බවට පත් වෙනවා නම් කොච්චරක් ඇදිලාද? L ප්‍රමාණයක් ඇදිලා. එහෙනම් පළවෙනි අවස්ථාවේ අමතර ඇදුණු බලය F1 අපිට ගන්න පුළුවන් KL1 කියලා. මොකද මෙතනට දාන්නේ අපි එයාගේ ඇදුණු ප්‍රමාණය. හරි. දෙවෙනි අවස්ථාවේ මොකද වෙන්නේ? 3L දක්වා දික් වෙනවා. එහෙනම් ආරම්භයේ L වෙලා තිබ්බේ. දෙවෙනි අවස්ථාවේ 3L නම් කොච්චරක් ඇදිලාද? 2L ප්‍රමාණයක් ඇදිලා. එහෙනම් ඇදිච්ච ප්‍රමාණය තමයි මෙතෙන්ට දාන්නේ. අන්න එතකොට ඇදුණු බලය තමයි F2 කියන්නේ. හරි. ඊට පස්සේ අවස්ථා දෙකේම මොකද වෙන්නේ? මෙයා වෘත්තාකාර පතයක නියත වේග වලින් චලනය වෙනවා. හරි. හැබැයි පළවෙනි අවස්ථාවේ අපට භ්‍රමණ කාලාවර්තයක් දීලා තියෙනවා. තප්පර 4යි කියලා. ඊට පස්සේ අපි අහනවා අර දෙවෙනි අවස්ථාව දක්වා මොකද වෙන්නේ? අවස්ථා දෙකේම සමානුපාතික සීමාව තුල තියෙනවා. ප්‍රතිරෝධී බල නොසලකුවොත් වස්තුවේ භ්‍රමණ කාලාවර්තය දෙවෙනි අවස්ථාවේ එක නෙමෙයි අහන්නේ. වෙනස් වී ඇති ප්‍රමාණය. දෙවෙනි අවස්ථාවේ එක නෙමෙයි අහන්නේ. කොච්චරක් වෙනස් වෙලාද? පළවෙනි අවස්ථාවේ භ්‍රමණ කාලාවර්තය දීලා තියෙනවා. හරි. එහෙනම් අපි දන්නවා දැන් වෘත්තාකාර පතේ යනවා කිව්ව ගමන් අපිට දාන්න තියෙන සමීකරණ තමයි F සමානයි m කේන්ද්‍රයේ පැත්තට. ඒක සාමාන්‍යයෙන් අපි දන්නවා. එහෙනම් කේන්ද්‍ර දිශාවට පළවෙනි අවස්ථාවේ F සමානයි m දාන්න. එතනින් ලැබුණ F1 කියන බලය ලියන්න පුළුවන්. m වතාවක්. දැන් සාමාන්‍යයෙන් කොහොමද අපි ලියන්නේ මේක? F සමානයි මෙම ලියන්නේ. බලන්න. කේන්ද්‍ර දිශාවට F සමානයි m දැම්මොත් F සමානයි m r ඔමෙගා වර්ගය. ත්වරණය අපට r ඔමෙගා වර්ගය කියලා ලියන්න පුළුවන්. එහෙනම් පළවෙනි අවස්ථාව ගත්තොත් පළවෙනි අවස්ථාවේ අපිට දීලා තියෙනවා තන්තුවේ දිග 2L. ඒතකොට යාගේ අරය තමයි මෙතෙන්ට දාන්නේ. ඇදුණු ප්‍රමාණය එහෙම නෙමෙයි. හරි. 2L r තමයි මෙතෙන්ට දාන්නේ ඔමෙගා වර්ගය. ඉතින් අපිට ඔමෙගා ලියන්න පුළුවන් ළමයි 25 බෙදීම t කියලා. 25 බෙදීම t. එහෙනම් ඔමෙගාගේ වර්ගය කියන්නේ මෙයාගේ වර්ගය. පළවෙනි අවස්ථාවේ මෙයා දීලා තියෙනවා. හරි. ඒක අමතක කරන්න එපා. මම t කියලා දාගත්තට මොකද ගාණක් හැම වෙලෙම හදද්දී සංකේත වලින් දාගෙන ගිහිල්ලා හදද්දී අපිට සමහර ගණන් ලේසි වෙනවා. සමහර ගණන් තියෙනවා ඉලක්ක වලින් හදුවොත් හොඳයි. හැබැයි මේ වගේ ලොකු ගණනකදී අපිට සංකේත වලින් හදාගෙන යන එක තමයි වඩා හොඳ. ඊට පස්සේ දෙවෙනි අවස්ථාවට ආයි පාරක් සමීකරණය දානවා. වෘත්තාකාර පතේ යද්දී. එතකොට අරය 3යි. හැබැයි මේ අවස්ථාවේ ආවර්ත කාලය දැන් වෙනස් වෙලා. හරි? බලද අපි හොයලා තියෙනවා. එහෙනම් මෙන්න මේ 1 2 3 4 කියන සමීකරණ හතරම භාවිතා කරලා ඕගොල්ලන්ට ගන්න පුළුවන් t' සමානයි මූල 3යි t බෙදීම 2යි කියලා. ඒකට දැන් ඔයගොල්ලන්ට පේනවා t' මොකද වෙලා තියෙන්නේ ඊට වඩා අඩු වෙලා. t' ඊට වඩා අඩු වෙලා නිසා ආවර්ත කාලය වෙනස් වී ඇති ප්‍රමාණය නම් t ගෙන් t' අඩු කරලා ගන්න වෙනවා. t' ගෙන් t අඩු කරොත් විශාලත්වය ඕනනම් ගන්න පුළුවන්. එතන t ගෙන් t' අඩු කරලා තමයි මේ උත්තරේ ගන්න වෙන්නේ. මොකද t විශාලයි t' වඩා. එතකොට දැන් ඕගොල්ලෝ ඒක සාමාන්‍ය ඉස්සෙල්ලා කරන්න ඇති පේපර් එක. ඊට පස්සේ මේ ඩිස්කෂන් එක බලන්න. ඉතින් එතනින් මම ඕගොල්ලන්ට කියා දුන්න දේවල් වලින් ගන්න පුළුවන් දේවල් ඕගොල්ලෝ ගන්න. එහෙම අරගෙන ඕගොල්ලෝ ආයි පේපර් එකක් කරද්දී ඒ වැරදුන තැන් නොවැරදෙන්න වැඩේ හදාගන්න. මොකද පේපර් මේ ඩිස්කෂන් එකේ ඕගොල්ලෝ ගන්න ඕන වැදගත්ම දේ තමයි මේ ගානක් හදද්දී යොදන පොයින්ට්ස්. ඊට පස්සේ මේ ගානට කොහොමද පිවිසුනේ? මේ ගානට අදාළව අපි මොනවද ඇද ගන්න ඕන රූප? හරි. මේ ගානේදී අපි කොහොමද සමීකරණයක් දාන්න හිතන්නේ? අන්න ඒක තමයි ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ. ඉතින් මම ඔයගොල්ලන්ට හැම වෙලේම මේ ගානක් හිතන හැටි කියනවා. මේ මොන රූපේ ඇඳුම්ද මේකට හරියන්නේ කියලා කියනවා. ඒතර ගානට යන හැටි දැන් ඒක අපි දැනගන්න එපා කොහොමද මේ ගානට යන්නේ කියලා. දැන් මේ ගාන ගත්තොත් එහෙම ප්‍රත්‍යස්ත කියපු ගමන් අපිට මේ කියන්නේ මේ ප්‍රත්‍යස්ත සහ සම්බන්ධ නියම දාන්න මතක් වෙන්න ඕනේ. හරි. ඊට පස්සේ වෘත්තාකාර පතේ යනවා කියපු ගමන් මේක දාන්න මතක් වෙන්න ඕනේ. ඉතින් එහෙම මතක් වෙන්නේ මොනව කරුද්ද? ඔයා ගණන් හදලා පොඩි ප්‍රැක්ටිස් එකක් තියෙනවා.
ඒ නිසා ගණන් ඔයගොල්ලෝ තනියම හැදිය යුතුයි. ගණන් හදන්න නැතුව ගොඩේම නෑ. ඒ නිසා වැරදි හැරි ගණන් හදන්න. හරියන්න නෙමෙයි ඕනේ. ගණන් කොමාරි හදන්නයි ඕනේ. හරි කියපු නැතිව අපිට හරි ගස්ස ගන්න පුළුවන්. ඒ නිසා ගණන් හදන්න ඉස්සෙල්ලා තීරණය කරන්න. ඊට පස්සේ ගණන් හදන්න. ගානක් හදද්දි ගාන දිහා බලන් ඉඳලා උත්තර ගන්න උත්සාහ කරන්න. ඒ කියන්නේ ඕගොල්ලන්ට විෂය දැනුමක් තියෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ටක් ගාලා ඉඳලා උත්තර ගන්න පුළුවන්. සමහරව ගාන දිහා බලන් ඉන්නව විතරයි. උත්තරේ එන්නේ. එහෙනම් ඉතින් අනිවාර්යෙන් මොකක්හරි සමීකරණයක් දාන්න. මොකද සමීකරණයක් දාපුවාම අඩුම තරමේ ඒක විසඳිලා මොකක් හරි උත්තරයක් ගන්න පුළුවන්. නිසා නිකන් හරි ගානක් ඒ කියන්නේ Tamanට හිතලා ගන්න බැරි නම් නිකන් සමීකරණ ටිකක් හරි දාගෙන යන්න. ඒතර සමීකරණ මොකක් හරි දාන්න ඒ පාඩමට අදාළ සමීකරණයක් දාපුවම සමහරට උත්තරේ එන්නත් පුළුවන්. මම කියන්නේ එහෙම කරන්න එපා. හරි ඒ මම කියන්නේ අර මුකුත්ම නොකර ඉන්නවට වඩා අඩුම තරමේ සමීකරණයක් හරි ලියලා උත්තරේ ගන්න බලන එක වටිනවා. මුකුත්ම නොකර ඉන්නවට වඩා. සාමාන්‍යයෙන් මේ දේවල් ඉගෙනගෙන ඔයගොල්ලෝ කරන්න ඕනේ මේ පොයින්ට්ස් ඉගෙනගෙන අලුත් ගානක් ආයි දුන්නොත් වරද්දන්න නැතුව හදන්න ඉගෙන ගන්න එක. ඉතින් මම නිරතුරුව ඔයගොල්ලන්ට කියන්නේ පේපර් පුළුවන් තරම් කරන්න. ඒ කියන්නේ පාස් පේපර් කරනවා නම් වඩා හොඳයි. පාස් පේපර් වල තමයි මේ හරිම දේවල් තියෙන්නේ, හරිම පොයින්ට්ස් ටික තියෙන්නේ. පාස් පේපර් කරලා ඒ පොයින්ට්ස් ටික ඉගෙන ගන්න. පහුගිය පාස් පේපර් සාමාන්‍යයෙන් අවුරුදු කීපයක් කරා. ඒකට සාමාන්‍ය ඔයගොල්ලන්ට ලොකු දැනුමක් ලැබෙනවා මේ පාස් පේපර් වලින්. ඉතින් ඒ වයින්ම කරකවලා තමයි ආපහු පාරක් ඕගොල්ලන්ට පේපරේ ලැබෙන්නේ. හරි. එහෙනම් ඒ ටික තමයි ප්‍රශ්න ටික. ඕගොල්ලන්ට ෆුල් පේපර්ස් ලියන්න කැමති අයට සහභාගී වෙන්න පුළුවන් ඒකට. මේ දැනට ඒ ප්‍රශ්න ටික ඒ විදිහට ඕගොල්ලෝ එහෙනම් මම ඉවර කරනවා මේ ප්‍රශ්න ටික කරපු ටික.